හරි ප්‍රශ්නේ තමයි නිවැරදි ප්‍රශ්නේ තමයි අපි කොහොමද හොඳ අදහසක් අපි හොයාගන්නේ කොහොමද? හොඳ අදහසක් අපිම හොයාගන්නේ කොහොමද? එනේ වෙන කෙනෙක්ගෙන් අයිඩියා එකක් අහන එක නෙමෙයි අපි කොහොමද අයිඩියා එකක් හොයාගන්නේ? ඔන්න ඕක තමයි ප්‍රශ්නය වෙන්න ඕනේ. right? එතකොට දැන් මේ අද මේ පාඩමින් අපි කරන්න යන්නේ පාඩමක් කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් මේ අද මේකෙන් කරන්න යන්නේ අපි මේ කොහොමද මේ අයිඩියා එකක් හොයාගන්නේ කියන එක ගැන ඉගෙන ගන්න තමයි අද ඔන්න අපි උත්සාහයක් දරන්නේ. හරිද? අලුත් ව්‍යාපාරයකට හොඳ අදහස් හොයන ක්‍රම 12ක් ඔන්න මම අද ඔයගලන්ට කියලා දෙනවා. හරි? මේක ඉතින් මම හොයාගත්ත දෙයක් නෙමෙයි. මේක ලෝකයේ තියෙන දැනුමක්. මම ඒක සම්පින්ඩණය කරලා සිංහල භාෂාවෙන් වඩා තේරෙන විදිහට වඩා ආකර්ශනීය විදිහට මම ඔයගලන්ට ඉදිරිපත් කිරීමක් තමයි කරන්නේ. මේක මමම හිතලා මේ ගත්ත අදහස් නෙවෙයි මේක. සමහරක් අදහස් අපි දන්නවා, සමහරක් අදහස් අනුත් දේවල් අපි බලමු. අපි මේකේ ගිහිල්ලා බලමු මේ මොනවද කියලා. දැන් මේ මුලින්ම අපි ටිකක් මේ තේරුම් ගන්න ඕන මේ මොකද්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ? මොකද දැන් ඔය ප්‍රශ්නේ අහලා ඔය Facebook එකේ ඔය සංවාදයේ යනකොට සහ බොහෝ අවස්ථාවල මේ ව්‍යවසායකත්වය ගැන ව්‍යවසායකයා කියන එක්කෙනා ගැන විවිධ අදහස් තියෙනවා. දැන් ඒව ගැන ගොඩාක් අපිට දීර්ඝව සාකච්ඡා කරන්න බෑ. මගේ වෙන වැඩමුළු වල නම් මම ඒවා සාකච්ඡා කරනවා. ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ඔන්ටර්ප්‍රෙනර් කියන්නේ කවුද? ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන වචනේ හැදුනේ කොහොමද? ඔන්ටර්ප්‍රීනුවර් ඒ වචනේ ආරම්භය කොහොමද? ඒකේ අර්ථය මොකද්ද? ව්‍යවසායකත්වය ඒක අවසාය කියන වචනෙන් ඇදලා තියෙන්නේ කොහොමද? ඔය වගේ සෑහෙන ගැඹුරට අපි ගැන කතා කරනවා. එච්චර ගැඹුරට අද කරන්න බෑ. හරිද? නමුත් ඒකේ මූලික අදහස් ටිකක් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ වැරදි මත ටිකක් අපි දුරලන්න ඕනේ. දැන් මේ සාමාන්‍යයෙන් මිනිස්සු හිතනවා මේ ව්‍යවසායකයෙක් කියන්නේ ඉතින් මොකක් හරි ඔන්න නියම සුපිරි අදහසක් තේරෙන භාෂාවෙන් ගොත් පට්ට අදහසක් ඔන්න යාට එනවා. හරිද? පට්ට අදහසක්. මාක් සගර්බර්ග්ට Facebook එක ගැන ඔන්න ආව අදහසක්. අයිඩියා එකක් පට්ට අදහසක් ආවා. ඊට පස්සේ ආයේ අයිඩියා එක ඔන්න කීප දෙනෙක්ට කිව්වම ඒ කියපු එක්කෙනෙක් දුන්නා ලොකු සල්ලියක් දුන්නා. ඩොලර් මිලියන ගාණක් ඉන්වෙස්ට් කරා. right ඊට පස්සේ යා තනියම ගේම ගැව්වා ඇදුවා ප්‍රොඩක්ට් එක දැම්ම මාකට් එකට එක රැයෙන් කෝටිපතියෙක් වුණා. එක රැයෙන් සතියෙන් දෙකෙන් ඔන්න තා විශාල සාර්ථක වෙලා විශාල මිලියන ගාණක් යූසර්ස් ලැබිලා බාණ්ඩ විකිනිලා මිලියන ගාණක් ගිහිල්ලා මේ එක රැයින් මේ සාර්ථකත්වය ලැබුවා. මේක තමයි මිනිස්සු හිතන විදිය. බොහෝ අය හිතන විදිය මේක තමයි මේ ව්‍යවසායකත්වයේ ව්‍යවසායකයෝ ගැන හිතන විදිය. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. මේක ටිකක් බැලුවම මේ ව්‍යවසායකයන්ගේ ජීවිත ඒ කතා අරගෙන බැලුවම ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාව නිකන් මෙන්න මේ වගේ එකක්. ඇත්ත කතාව මේ වගේ එකක්. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි chat එකේ type කරන්න. එතකොට අපි මේකේ අවසානයේදී සාකච්ඡාවේදී අපි ප්‍රශ්න ගමු. ඒ පිළිවෙලට. හරි. මෙන්න මේක තමයි ඇත්තටම වෙන විදිය. ඒ තමයි දැන් මේ සමහරක් වෙලාවට ඇත්තටම එහෙම මේ මාර ලොකු අයිඩියා එකකුත් නැහැ. නිකන් මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නිකන් මෙහෙම කරා නම් හොඳයි නේ මෙන්න මෙහෙම එකක් කරමු මෙන්න මේ ප්‍රශ්නෙට අපිට මෙහෙම විසඳුමක් දෙන්න පුළුවන් නේ කියලා නිකන් දල අදහසක් තියාගෙන පටන් ගන්නවා. එක්ක නිකන් මොකක් හරි ලොකු අයිඩියා එකක නිකන් පොඩි කෑල්ලක් නිකන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වගේ පටන් ගන්නවා. ආසාවට වගේ කොහොම හරි මේ පටන් ගන්නවා වැඩි. නිකන් මේක පටන් ගන්නවා. හරිද? සමහරු කියලා තිබුණා මේක මේ පාර්ට් ටයිම් ජොබ් රස්සාව කරන ගමන් පාර්ට් ටයිම් මේ පොල්කටු බිස්නස් කරන එක ව්‍යවසායකත්වය කියලා අහලා තිබුණා. ඔව් ව්‍යවසායකත්වය තමයි. ව්‍යවසායකත්වය තමයි. හරිද? කොහොම හරි පටන් ගන්නයි ඕන. කොහෙන් හරි පටන් ගන්න ඕන. පටන් අරගත්ත ඔන්න යනකොට මේක දැන් බයයි. right බයයි. මේක හරියයිද මේ වැරදිද? වැරදි තීරණ ගන්නවා, සවුත්තු වෙනවා, නෝන්ඩි වෙනවා, ලැජ්ජ වෙනවා. ඔය බයක් තියෙනවා. හැම වෙලාවෙම බයක් තියෙනවා මේ ව්‍යවසායකයන්ට. සාමාන්‍ය බය. මොකද දැන් මේක කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ව්‍යවසායකයෙක්ට දියුණු වෙන්න මේ පොතක ලියලා දීලා නැහැනේ මෙන්න මේක කරාම මේක වෙනවා මේක කරාම මේක වෙනවා මේක කරාම මේක වෙනවා කියලා කවුරුවත් එහෙම නැහැනේ. මේකට නෑ මේ සෙට් පාත් එකක් නෑ. අපිම තමයි යන්න ඕන. තමන්ම තමයි මේ පාර හොයා ගන්න ඕනේ. ඒකයි මේ හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න බැරි. හරිද? නැත්තම් ඉතින් ඕක මැනුවල් එකක ලියලා තියෙන එකක් බලාගෙන කරන්න පුළුවන් නම් ඕන කෙනෙක්ට වැඩේ කරන්න පුළුවන්.
මොකද හැමෝටම එහෙම වෙන්නේ නැහැ. මේක තමන් යන්න ඕන ගමනක්. ඉතින් මේක තමන් තමයි සමහරක් වෙලාවට තමන්ම තමයි මේවා හොයාගන්නේ. හැමෝම එහෙම තමයි. ඒ වගේම මැරිගෙන වැඩ කරනවා. මැරිගෙන වැඩ කරනවා. මේක මේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් රස්සාවක් කරන එක්කෙනෙක් සතියකට පැය කීයක් වැඩ කරනවද? සතියකට සමහරක් වෙලාවට පැය 30 35ක් 40ක් විතර වැඩ කරනවා වෙන්න පුළුවන්. සමහරව නම් ඕටිත් වැඩ කරනවා වෙන්න පුළුවන්. හරිද? නමුත් මේ ව්‍යවසායකයෙක් වුණාම එයා සතියකට පැය 60ක් 70ක් 80ක්වත් වැඩ කරනවා. නැත්තම් ව්‍යවසායකයෙක් වෙන්න බෑ. හරිද? ඔය සාර්ථක ව්‍යවසායකයෝ කියලා කියන ඕනෙක් කෙනෙක්. හරිද? අරගෙන බැලුවොත් ඒගොල්ලෝ තාම මහන්සි වෙච්ච සහ වෙන කට්ටිය. කොච්චර ලොකු වුණා. රයිට් ඔයගොල්ලන්ට මතක ඇති ඔය මේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා කියනවා එයා දවසට නිදා ගන්න පැය කීපයයි රැ. අනිත් වෙලාව ඔක්කොම වැඩ. ව්‍යවසායකයෝ එහෙමයි. සෑහෙන වෙලාවක් මේකට වැය කරන්න ඕන. මොකද හැම තත්පරයක්ම ව්‍යවසායකයට වැදගත්. දැන් මේ කොහොම නිකන් ආතල් එකේ කූල් එකේ ඉතින් මේ මං වගේ මේ නිදහසේ විවේක සුවයෙන් සමහරක් වෙලාවට එහෙම ඉන්න බෑ. ඒකට සෑහෙන කැප වෙන්න ඕන. හරි. මැරිගෙන වැඩ කරන්න ඕන. ඒ වගේම වරදිනවා. සෑහෙන වරදිනවා. වරදින් නැතුව නම් මේ වැඩේ කරන්න බෑ. සෑහෙන වරදිනවා. ඒ වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ වයින් නැවත පන්නරේ අරගෙන ආයි බවුන්ස් බෑක් වෙන්න ඕන. ඔය අතරේ ඉතින් ජීවිතේ ගෙවෙනවා. මේක මේ එකපාර වෙන එකක් නෙමෙයි. ඔය ලොකු ව්‍යාපාර හදපු හැමෝම අවුරුදු 15 20 30 සෑහෙන කාලයක් තිස්සේ තමයි මේ ව්‍යාපාර හදලා දින්නේ. අන්තිම කාලේ තමයි මේගොල්ලෝ ඊටාම ඉහළ සාර්ථකත්වයකට යන්නේ. හරිද? ඊට කලින් ඒගොල්ලෝ සෑහෙන ලොකු කට්ටක් කරනවා. වැඩිපුර කාලයක් ඒගොල්ලෝ විශාල දුකසේ ඒගොල්ලෝ ජීවිතයක් ගෙවන්නේ. රයිට්? ඒ ජීවිතය වෙනවා තමන්ගේ ජීවිතය හැල හැප්පීම් වෙනවා, කසාද බඳිනවා, ළමයි හම්බ වෙනවා, ඩිවෝස් වෙනවා, ගෙවල් ගන්නවා, ගෙවල් නැති වෙනවා, කාර් ගන්නවා, කාර් හැප්පෙනවා, ලෙඩ වෙනවා, දෙමව්පියෝ මැරෙනවා. ඔය ජීවිතේ ඕන කෙනෙක්ගේ ජීවිතයේ තියෙන දේවල්නේ. ඒවා වෙනවා. දැන් ඔය ගොඩක් සාර්ථක වෙච්ච ව්‍යවසායකයන්ගේ ජීවිත අරගෙන බලනවා. එහෙම තමයි ඒක වෙනවා. සමහරව ව්‍යවසායන්ට තමන්ගේ ව්‍යාපාරයට තමන්ගේ සම්පූර්ණ කාලය දාන නිසා සමහරක් වෙලාවට තමන්ගේ පවුල ගැන බලන්නත් වෙලාවක් නැහැ. ඒක තමයි මේවා තියෙනවා මේ හැම රැවුලා ගැන දෙකම සමහරක් වෙලාවට බේර ගන්න බෑ. මම මේ කියන්නේ යථාර්ථය. හරිද? නමුත් මේගොල්ලෝ ඊටාම අදිෂ්ඨානශීලීව වැඩ කරන කට්ටියක්. ව්‍යවසායකයා කියන්නේ ඊටාම අදිෂ්ඨානයකින් වැඩ කරන එක්කෙනෙක්. ඒ අවසායන කියන්නේ නිකන් හරියට නිකන් බොහොම නිශ්චිත අදිෂ්ඨානයකින් තමන්ගේ මේ දිගටම යන එක්කෙනෙක්. පෙරදි වැටි ආයි නැගිට එක බිස්නස් එකක් ෆේල් වුණාම තව බිස්නස් එකක් පටන් අරගෙන මේක යන එක්කෙනෙක්. ඒක දිගටම යන්න ඕන. ඔන්න ඕම සෑහෙන කාලයක් ගියාම අවුරුදු 10ක් 15ක් 20ක් විතර ගියාම ඔන්න පේනවා මෙයා දැන් ලොකුට සාර්ථක වෙලා කියලා. හරිද? සමහරව ඉතින් මේ ලෝකේ ඉන්න වැඩි හරියක් ව්‍යවසායකයෝ ඔය මහ ලොකු ජනප්‍රිය ඊලොන් මස්ක්ලා, මාර්ක් සකර්බර්ග්ලා, ජැක් මාලා, රතන් ටාටාලා නෙමෙයිනේ. ඒගොල්ලෝ සුළු චරිත ප්‍රමාණයක් තමයි ඒ ජනප්‍රිය චරිත විතරයි. නමුත් ඒ වගේම ඉන්නවා අතිසාර්ථක ව්‍යවසායකයෝ මිලියන ගණන් ලෝකේ පුරාම විසිරලා හැම රටකම ඉන්නවා. ඒගොල්ලෝ ගැන ඉතින් බොහෝ අය දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ සාර්ථකයි. ඒගොල්ලෝ මේ ව්‍යාපාර කරගෙන ඉන්නවා. රැකියාව ලබා දීලා, ධනෙ උත්පාදනය කරනවා, රටට ආදායමක් ලබා දෙනවා. එහෙම ඉන්නවා. දැන් එහෙම අය දැක්කම හිතෙනවා මේගොල්ලෝ මේ ඊටාම කෙටි කාලයකින් එක රැයින් සාර්ථක වුණා කියලා හිතනවා. ඒක ගැන නොදන්න කට්ටිය. ඔවුන් ගැන නොදන්න කට්ටිය එහෙම හිතනවා. ඕක තමයි ඇත්ත කතාව. ඒතර මේක තමයි ඇත්තටම වෙන විදිය. රයිට්? ඔන්න ඕක තේරුම් ගන්න ඕන. මේ මිත්‍යා බිඳින්න ඕන මේ ව්‍යවසායකත්වයට. තාම කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන මේ ව්‍යවසායකත්වය කරන්න. හරි? ඒතර අනිත් එක තමයි දැන් මේ ව්‍යවසායකයා කියන්නේ මේ එයා හොඳයි කියලා හිතන මොකක් එයා හදන භාණ්ඩය කොහොම හරි මාකට් එකේ විකුණන වෙළඳ පොලේ විකුණන එක්කෙනා නෙමෙයි. ඒක නෙමෙයි ව්‍යවසායකත්වය. එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. මේක ඇත්තටම වෙන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය. කස්ටමර්ගේ wants and needs, පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය, පාරිභෝගිකයාගේ ආසාව, එයාගේ interests සහ ව්‍යවසායකයාගේ හැකියාව, එයාගේ චින්තනය, එයාගේ හැකියාව, එයාගේ කුසලතාවය, එයාගේ නිර්මාණශීලීත්වය සහ එයාගේ ආසාව, ව්‍යවසායකයාගේ ආසාව. ඔන්න ඔය දෙක ගැළපීම තමයි මේකෙදි වෙන්නේ. මෙන්න මේ දෙක මෙහෙම මැච් වෙන්න ඕන. ගානට සෙට් වෙන්න ඕන. හරි. මේ දෙකම ඕන.
කියන්නේ මේ ව්‍යවසායකයා දැන් මොකක් හරි භාණ්ඩයක් හදලා මේ මම තමයි දන්නේ මේක මාරි මම තමයි මේක හැදුවේ මේක තමයි නියම ප්‍රොඩක්ට් එක කියලා මේ කස්ටමර්ට විකුණන්න බෑ. දැන් එහෙම වෙලා දැන් මමත් අත පුච්චගෙන දිනවා එහෙම. මම හිතනවා රයිට් මම ප්‍රොඩක්ට් එකක් හැදුවා මම හිතනවා මේක අනිවාර්යයෙන්ම විකිනේ මිනිස්සු මේක අනිවාර්යයෙන්ම සල්ලි වලට ගනී කියලා හිතලා මම එහෙම සමහරකට සල්ලිත් වීදම් කරලා ප්‍රොඩක්ට්ස් හදලා දිනවා. නමුත් ඒවා ෆේල් වෙලා තියෙනවා. රයිට්? ඒක ව්‍යවසාය ව්‍යාපාර කරන අය දන්නවා. ඒ ඕනෙක් කෙනෙක්ට ඒක අත්දැකීම තියෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ අර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සහ ඔවුන්ගේ ආසාවන් හරියට තේරුම් අරගෙන ඒකත් එක්ක තමන්ගේ මේ නිෂ්පාදනය නැත්නම් සේවාව හරියට මැච් කරන එක තමයි දක්ෂකම. ඒක තමයි ව්‍යවසායකයාගේ දක්ෂකම. ඒකට මාකට් රිසර්ච් එකක් කරන්න ඕනේ. රයිට් නිතරම මාකට් එක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. රයිට්. ඒ මාකට් රිසර්ච් එකක් කරන හැටි ගැන ඕනනම් අපිට තව ඉදිරි වැඩමුළුවකින් කරන්න. ඒක මේ පැයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඉතින් හරි වැඩමුළුවකදී කරන්න ඕන එකක්. ඒකට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා ඕගොල්ලෝ කියන්න. ඒක ඉදිරි කාලෙදී කරන්න පුළුවන්. හරි. දැන් මේක තව පොඩ්ඩක් අපි කල්පනා කරලා බැලුවොත් මේ කොහොමද මේවා වෙන්නේ කියලා. ඇත්ත ලෝකේ මේවා කොහොමද වෙන්නේ කියලා දැන් මට මතකයි මේ මම අඳුරන එක මහත්මයෙක් ඉන්නවා. මේ මහත්මයා බැංකුවක වැඩ කරේ. අන්තර්ජාතික බැංකුවක වැඩ කරේ. ඊටම මේ කියන්නේ විධායක ශ්‍රේණියේ ඉහළ විධායක ශ්‍රේණියේ වැඩ කරපු මහත්මයෙක්. මේ මහත්මයාට තිබුණා මේ ශරීර සුවතාවය ගැන ආසාවක්. ඒ තමන්ගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාම සහ මේ මහත්මයාට තිබුණා මේ බයිසිකල් පැදීම පිළිබඳව ආසාවක් සහ උනන්දුවක්. ඒ මහත්මයා දැක්ක මේ මහත්මයාත් එක්ක බැංකුවේ වැඩ කරන අනිත් අය බොහෝලාට බැංකුවේ වැඩ කරන අය විශාල වෙලාවක් පුටුවේ වාඩි වෙලා ඉන්නවා උන්ගේ ශරීර සුවතාවය පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා නේ. ඒතකොට ඒ ගැටලුවක් දැක්කා. ඔවුන් මූණ දෙන ගැටලුවක් දැක්කා. ඒතකොට ඔවුන්ගේ අවශ්‍යතාවයයි Tamanගේ අවශ්‍යතාවයයි හරියට මැච් කරලා ඔහු අර බැංකුවෙන් මේ බැංකුවේ ඉන්නකොටම තමයි ඒක පටන් ගත්තේ. පස්සේ ඒක හරියාගෙන එනකොට බැංකුවෙන් අයින් වෙලා වෙනම ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ ශරීර සුවතාවය, බයිසිකල්, හොඳ මේ පෝෂ්‍යදාහි සමබර ආහාර ගැනීම ඇතුළුව ලස්සනට කරන ව්‍යාපාරයක් පටන් ගත්තා මේ මහත්මයා. හරි. මම කියනකොට ඉතින් සමහරුන්ට තේරෙනවා. මම දැන් මේ කාගේවත් නම් ඒ බ්‍රෑන්ඩ් නොකිය ඉන්නම් මොකද මේ ඒ කියන්නේ පුද්ගලයා වැඩක් නැහැනේ. දැන් කෙනෙක් මගෙන් ඇහුවා දැන් එරන්ද ඔයා මොකද්ද මේ ඔයාගේ මොනවද ව්‍යවසායකත්වය ඔයා මොනවද කරන්නේ දැන් ඔයා මේ පඬිතයා වගේ කියවනවා. ඔයා මොනවද දැන් මේ වැඩක් නෑ අපිට. නේ? දැන් අපිට කවුද? එයාගේ බිස්නස් එක එයාගේ මොකද්ද ඒ සන්නාමය බ්‍රෑන්ඩ් එක වැඩක් නෑ. අපිට ඕන කතාව. අපිට ඕන පොයින්ට් එක. අපිට ඕන කාරණය. ඒක තමයි අපිට ඕන. ඒකෙන් තමයි අපි අනුප්‍රාණය ගන්න ඕන. රයිට් ඒක එච්චරයි ඕන. ඒ ඊට පස්සේ වැඩක් නැහැ. රයිට් එතකොට ඔය වගේ. එතකොට දැන් අපිට පුළුවන් මේ ඇවිදලා බලන්න. ලංකාව පුරා ඇවිදලා බලන්න. දැන් වලට ගිහිල්ලා මොනවද මේ ලංකාවේ එක තැන් වල තියෙන මොනවද මේ මිනිස්සු මූණ දෙන ගැටලු මොනවද කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ මොන වගේ දේවල්ද කන්නේ මේ මිනිස්සු මොනවද බොන්නේ මේ මිනිස්සු මොනවද බලන්නේ මොනවද කියවන්නේ මේ මිනිස්සු මොනවද කරන්නේ මේ මිනිස්සු මේ දවස් 30 ඔන්න එතකොට මොනවාට අපිට ඕන අයිඩියා එකක් එන්න පුළුවන් අපේ තියෙන හැකියාවකින් නොඋන්ට මොකක් හරි දෙයක් කරන්න ඒ සම්බන්ධය තියෙන්න ඕන මාකට් එකත් එක්ක සම්බන්ධව ව්‍යවසායකයෝ ගැන ඔයගොල්ලෝ ටිකක් කල්පනා කරොත් ඔයගොල්ලෝ තඳුරනවා ඇතිනේ පවුලේ ඇතිනේ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ එහෙමනේ ඒගොල්ලෝ හැම වෙලාවෙම අහනවා මොකද කරන්නේ අරක මොකද්ද මේක මොකද්ද ඔයාගේ අදහස මොකද්ද අහන්නේ ඒක තමයි ඔවා තමයි මාකට් රිසර්ච් නැතුව මේ වෙනම ලොකු සල්ලි ගෙවලා මාකට් රිසර්ච් කරන්න ඕනේ නෑ එදිනදා සාකච්ඡා වලින් දැන් මේ Facebook එකේ වුණත් සෑහෙන ලොකු මාකට් රිසර්ච් එකක් කරන්න පුළුවන් ඔසාන් හරි කරමු අපි ඉස්සරහට එක කරමු හරි පියවරෙන් පියවර යන්කෝ එතකොට මේ ඒ ඉතින් එහෙම නැත්තම් තමන් දන්නේ නැති අලුත් ශාස්ත්‍රයක් ඉගෙන ගන්න පුළුවන් අලුත් ශාස්ත්‍රයක් ඉගෙනගෙන බලනවා මොකද්ද මේ ශාස්ත්‍රය දැන් තමන් කවදාකවත් ගොවිතැනක් කරලා නැහැ ගොවිතැන පොඩ්ඩක් ඉගෙනගෙන බලන්න තමන් කවදාකවත් ඉලෙක්ට්‍රොනික්ස් කරලා නැහැ පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගෙන බලන්න අලුත්ම ශාස්ත්‍රයක් බලනවා මොකද්ද මේක වෙන්නේ කොහොමද මේක වැඩ වෙන්නේ පොඩ්ඩක් බලනවා ඔයලා අන්න එතකොට සමහරක් වෙලාවට අන්න මේ මට නියමයට මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඔන්න අයිඩියා එකක් එනවා එතන පටන් ගන්න පුළුවන් දැන් මම මෙහෙම නෙමෙයි මම හරියටම මේක කියන්නම් හරිද
හරියටම ප්‍රශ්න 14කින් මම ඕගලන්ට උදව් කරන්න. කොහමද? මෙන්න ඕගලන්ට අදහස් හොයාගන්න ඕන නම් ඒකට උදව් වෙන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. ඔබෙන් අහන්න මම වැඩියෙන්ම ප්‍රීති වෙන්නේ මොනවා කිරීමෙන්ද? කියලා නිකන් කල්පනා කරන්න පුළුවන්. අද රෑ නිින්දට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන් මට ප්‍රීතියක් මම ප්‍රීති වෙන්නේ මොනවා කිරීමෙන්ද? මේ ප්‍රීති කියන එක තේරුම් ගන්න. ප්‍රීතිය කියන්නේ මේ මොකක්ද ඇඟට දැනෙන නිකන් මේ සැපයක් වගේ එකක් නෙමෙයි. හරිද? ප්‍රීතිය කියන වචනේ මම පාවිච්චි කරලා තියෙන්නේ ඒකේ තියෙන අර්ථයක්. ඒ ප්‍රීතිය කියන්නේ මේ සිතුවිලි සිතේ ඇති වෙන දෙයක්. සිතේ ඇති වෙන දෙයක්. ඒක හැඟීමකුත් නෙමෙයි. ඒක සිතේ ඇති වෙන යම්කිසි දෙයක්. ප්‍රීතිය. ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා කියලා අපි කියන්නේ. පීති පමොජ්ජා කියලා දෙන්නේ පාලි වලින්. අන්න ඒක. පොඩ්ඩක් හොයලා බලන්න ඒක මොකද්ද මම මේ කියන්නේ කියන්නේ. පළවෙනි ධ්‍යානයට එහෙම සමවැදුනම එහෙම පීති පමොජ්ජා. ඒතර දැන් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ කල්පනා කරලා දැන් මට එහෙම ප්‍රීතියක් දැනෙන්නේ මම මේ දැනෙන්නේ නෙමෙයි ප්‍රීතියටපත් වෙන්නේ මම මොන වගේ දේවල් කරනකොටද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට සමහරක් වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මම ප්‍රීතියටපත් වෙනවා මේ කුඩා දරුවන්ව රැක බලා ගැනීම. කුඩා දරුවන් සමග කාලය ගත කිරීම. අම්මා කෙනෙක් කියන්න පුළුවන් right අම්මා කෙනෙක් කියන්න පුළුවන් මම හරි කැමති අම්මා කෙනෙක් වෙන්න ඕනේ නැහැ. කවුරුහරි කෙනෙක් මම හරි ප්‍රීතියටපත් වෙනවා මම දරුවොත් එක්ක මම කාලය ගත කරනවා. ඒකට කල්පනා කරන්න පුළුවන් මේ මෙතන තියෙනවද මොකක් හරි ව්‍යාපාර අදහසක්. සමහරක් වෙලාවට ඒ අයට පුළුවන් මේ තාම විශිෂ්ට ගණේ ආරක්ෂිත නූතන දිවාසුරකුම් මධ්‍යස්ථානයක් පටන් ගන්න. දැන් මම මේ කියන අදහස් ඕගොල්ලෝ අන්න එරන්ද ගිනිගේ අර අදහසක් වුණා නියමයිනේ අදහස කියලා ගන්න නම් එපා. හරිද? මම මේ දෙන්නේ උදාහරණ පමණයි. මේ හරි භයානක වැඩක් මේ අයිඩියාස් කියන එක. හරිද? මේ අයිඩියාස් කියන එක හරි භයානක වැඩක්. මොකද මේ අයිඩියාස් එහෙම වෙන කෙනෙක්ගේ අයිඩියා එකක් අරගෙන Tamanට කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. දැන් මම මේ බය නැතුව මගේ අයිඩියාස් ඔක්කොම මගේ ඔළුවට එන විකාර අයිඩියාස් හැම අයිඩියා එකක්ම ඔයගේ දාන්නේ ඒකනේ පින්තූර හදා අර දැක්මවල් අර අනාගත දැක්මවල් මේම කරන්න කිය මම දාන්නේ තනිත් අය දානවා. ඒ දාන්නේ මොකද මම දන්නවා ඔය දැම්මට ඒක ඒවා එහෙම කොපි කරන්න බෑ. එහෙම ඒ කාටවත් ඒක කරන්න බෑ. මොකද මේක තියෙන්නේ මගේ ඔළුවේනේ. අනිත් අයට නිකන් යම්කිසි අනුප්‍රාණයක් වගේ තමයි දෙන්න පුළුවන්. අනිත් අයට පුළුවන් ඒක කියවලා ඒකෙන් ෆුල් ඉන්ස්පයර් වෙලා ඉන්ස්පයර් කියන අනුප්‍රාණය කියන වචනේ තේරුම ඉන්ස්පිරේෂන් කියන එක. රයිට්? දැන් එනවා ෆුල් නිකන් අනේ මචං එමයිනේ කියලා නිකන් එනවා නිකන් අමුතු තමන්ටත් එනවා අයිඩියා එකක්. ඒක උඩින් ඊට වැඩිය හොඳ අයිඩියා එකක් එනවා. අන්න ඒකට තමයි මම ඕවා දාන්නේ ගොඩක් වෙලා. ඒ වගේම මමත් අනුප්‍රාණය ගන්නවා සමහරක් වෙලාවට ඕගොල්ලෝ දානේවා දැකලා වෙන අය දානේවා දැකලා. අපි ඉන්නේ අද කොච්චර වටින යුගයකද අපි ඉන්නේ. අපිට මුළු ලෝකෙම දැනුම විවෘත වෙලා තියෙන්නේ. මෙච්චර ලෝක දැනුමට විවෘත වෙච්ච යුගයක් ලෝක ඉතිහාසයේ තිබිලා නැහැ. අපි වාසනාවන්තයි. right ඒකට එහෙම වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් කියන්න පුළුවන් මම හරිම ප්‍රීතියටපත් වෙනවා මේ මම වයසක අයට සාත්තු කිරීමෙන් මම ප්‍රීති වෙනවා. රෝගීන්ට උපස්ථාන කිරීමෙන් මම ප්‍රීති වෙනවා. මම මේ උදාහරණ පමණයි කියන්නේ. එහෙනම් ඔබට පුළුවන් වයසක අයව රැක බලා ගන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න. රෝගීන්ට උපස්ථාන කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ කියන්නේ දැන් Taman ප්‍රීතියටපත් වෙන දේ කරන එක. ඒක තමයි කරන්න පුළුවන් නියමම බිස්නස් එක. ඇයි? බිස්නස් එකක් නෙමෙයිනේ කරන්නේ. බිස්නස් එකක් නෙමෙයි කරන්නේ. Taman ප්‍රීතියටපත් වෙන දේ කරන්නේ. හැබැයි ඒකෙන් සල්ලිත් එනවා. ආදායමකුත් එනවා. නියමයි. කරන වැඩෙන් ෆුල් ප්‍රීතියටපත් වෙලා ඉන්නේ. රයිට්? හරිම ආසාවෙන් කරන්නේ.
ඒ මදිවට සල්ලිත් එනවා. නියමයි. ඒක තමයි හොඳම එක කරන්න පුළුවන්. තමන් ප්‍රීතියටපත් වෙන දේ. තමන් හිතන්න කල්පනා කරන්න. ඒකෙන් අදහසක් ගන්න පුළුවන්ද කියලා බලන්න. right. ඊළඟට කල්පනා කරන්න පුළුවන්. ආයිදී අපි දුම ප්‍රීතිය ගැන අපි දුම මේක එච්චර දෙයක් නැහැ කියලා. ඉතින් ඊළඟට එහෙනම් හිතන්න පුළුවන් මගේ විනෝදාංශය. එහෙමත් නැත්නම් මගේ රුචිකත්වයන් මොනවද? මගේ විනෝදාංශ මොනවද? මගේ රුචිකත්වය මොනවද? කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. එimhe තියෙනවනේ එක එක අයට විනෝදාංශ තියෙනවා. මට තියෙන විනෝදාංශ. මම හරි ආසයි මේ අලුත් දේවල් ඉගෙන ගන්න, කියවන්න, ඒව ගැන ලියන්න, තර්ක කරන්න ඒක විනෝදාංශයක් නේ ඔයගොල්ලෝ දන්නවා. ඒක මගේ විනෝදාංශය. පොඩ රුචිකත්වයන් මොනවද තියෙනවද? කෙනෙක්ට විනෝදාංශයක් තියෙන්න පුළුවන්. තමන් චිත්‍ර අඳින්න විනෝදාංශයක් තියෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න රුචිකත්වයක් තියෙන්න පුළුවන්. තමන්ගේම ශෛලියකින් චිත්‍ර අඳින එක්කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්නවා ඒ වගේ අය ව්‍යවසායකයන් වෙලා ඉන්න. දැන් අපි දන්නවා අපේ අතරින් නැසී ගිය ජනප්‍රිය ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය. ඇය ව්‍යවසායිකාවක්. ඇයගේ විනෝදාංශය, ඇයගේ රුචිකත්වය, ඇයගේ දක්ෂකම පාවිච්චි කරලා තමයි ඇයගේ මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. දැන් හැමෝටම තියෙනවා මොකක් හරි විනෝදාංශයක්, මොකක් හරි රුචිකත්වයක් තියෙනවනේ. ඒකට ඒක කල්පනා කරලා බලලා මේ දැන් ඔය ඩිසයින් කරන්න කැමති අය මේ ඒ පැත්තෙන් බලන්න පුළුවන්. right. ඇත්තටම කිව්වොත් ලෝකේ දැන් මේ මෑත යුගයේ අපි අතිසාර්ථකයි කියලා මේ අපි සෙලිබ්‍රේට් කරන, අපි ඇගීමට පාත්‍ර කරන ඔය Apple, Steve Jobs, එතකොට Dell වගේ මේ මහා දැවැන්ත ඩොලර් මිලියන ගණන් වටින ව්‍යාපාර, බිලියන ගණන් වටින ව්‍යාපාර නිර්මාණය කරපු අය පටන් ගත්තේ විනෝදාංශ හැටියට. ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ කතාව කියවලා බැලුවොත් ඒගොල්ලෝ විනෝදාංශ හැටියට තමයි පටන් ගත්තේ. අර කම්පියුටර් එකක් assemble කරලා බලන්න full විනෝදාංශයක්. ඒක. ආරා කැමැත්තෙන් කරපු දෙයක්. ඒක තමයි ඊට පස්සේ බිස්නස් එකක් බවට පරිවර්තනය වුනේ. right. කල්පනා කරලා බලන්න විනෝදාංශ පැත්තේ මොකක් හරි හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ඊළඟට කල්පනා කරන්න පුළුවන් පාසලේ හෝ එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේ එහෙමත් නැත්නම් මොකක් හරි ත්‍ෘතික අධ්‍යාපනයක් ලැබුණු පාසලෙන් පස්සේ අධ්‍යාපනයක් ලැබුණු තැනක ඔයගොල්ලෝ දක්ෂ වෙච්ච මොකක් හරි විෂයක් තියෙනවද? සබ්ජෙක්ට් එකක්. නැත්නම් ඒකෙදි කරපු මොකක් හරි විනෝදාංශයක් තිබුණාද කියලා කල්පනා කරන්න පුළුවන්. මට මතකයි මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ඒ විශ්වවිද්‍යාලයේ මේ අපිට වැඩි ජූනියර් ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් අපි මයික්‍රෝබයොලොජි කරා, ශුද්ධ ජීව විද්‍යාව. ඒ ළමයා ශුද්ධ ජීව විද්‍යාව කරා. මම අපිට ආරංචි වෙනවා මේ ළමයා පටන් අරගෙන කියලා යෝගට් හදන බිස්නස් එකක් මේ එයාගේ කාමරේ. අපි පිටරට ඉගෙන ගන්න. ඉන්දියාවේ. දැන් අපි තනියමනේ ඉන්නේ. මේ පොඩි කාමරවල ඉන්නේ. හරිද? මේ ළමයා පටන් අරගෙන යෝගට් හදන බිස්නස්. ඒ මොකද අපිට උගන්වනවා යෝගට් හදන හැටි. සරල වැඩක්. නමුත් ශුද්ධ ජීව විද්‍යාවට ඉගෙන ගන්නවානේ ඔය ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. වයින් හදන හැටි හැමදේම ඉගෙන ගන්නවා. මම නම් බොන්නෙත් නෑ. මම ඉතින් යෝගට් වගේ දේවල් දැන් කන්නෙත් නෑ. නමුත් මේ දැන් ඒක වෙනම කතාවක්. මම මේ කියන්නේ දැන් මේ ළමයා පටන් අරගෙන දැන් මේ යෝගට් හදන්න. දැන් මේක අපිට දැන් අර අපිට මේක දැන් හරි අමුතු දෙයක්. මොකද දැන් අපිව හදලා තියෙන්නේ දැන් ඔහොම බිස්නස් එකක් කරනවා කියන එක මේ එච්චර ලොකු දෙයක් නෙමෙයි වගේනේ අපිට කියලා තියෙන්නේ. ඉස්කෝලේ ඉඳලම අපිට කියලා තියෙන්නේ එහෙමනේ. ඔයා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලොකු උපාධියක් අරගෙන ඊට පස්සේ පශ්චාත් උපාධියක් අරගෙන ඊට පස්සේ මේ ආචාර්ය උපාධියකුත් අරගෙන මේ මා බැංකුවට වැඩ කරන්න කියලා වගේ අපිට කියලා තියෙන්නේ. අන්තිමට සවුත් වෙලා යනවා. ඒක තේරුමක් නැහැ. හරි. මේවා විහිළුවට කියන කතා. නමුත් මේ එහෙමනේ අපිට කියලා දෙන්නේ. ඒතකොට දැන් අපි දැන් මේ විශ්වවිද්‍යාලේ අපි ඉගෙන ගන්න සුද්ධ ජීව විද්‍යාව, ඥාන විද්‍යාව අපි දැන් මේ ලොකු රිසර්චර්ස්ලා වෙන්න දැන් අපි දැන් ඉගෙන ගන්න. ඒ ඇස් දැන් මේ ළමයා ගිහිල්ලා ගෙදර කාමරේ
මේ අර ප්‍රෙෂර් කුකර් එකක් කොහොමරි අරගෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක් අර ප්ලාස්ටික් කප් ටිකකුත් කොහෙන් හරි මේ පිට රට හොයාගෙන මේ කිරි හොයාගෙන දැන් මේ ළමයි යෝගට් හදලා මේවා ගිහිල්ලා මේ යෝගට් 10 10 කඩවල වලට දාලා මේක සල්ලි හම්බ මේක දැන් අපිට නිකන් මුලින් අපි මේක විහිළුවක් අපි ඒක අපි නිග්‍රහයෙන් අපි ඒක දැක්කේ හරි වැරදි දැන් කල්පනා කරනකොට හරි වැරදි ඕගොල්ලෝ දන්නවද ඒ ශිෂ්‍යයා මට මේ කනිෂ්ඨ ශිෂ්‍යෙක් ඒ ශිෂ්‍යයා අද ලංකාවේ ඊටාම සාර්ථක ව්‍යවසායකයෙක්. ඊටාම සාර්ථක ව්‍යවසායකයෙක්. මට ළඟදී කතා කරා එරන්ද අයියා මම දැන් මෙහෙමයි කරන්නේ මම මෙහෙමයි කරන්නේ. ඊටාම සාර්ථක ව්‍යවසායකයෙක්. යාර ව්‍යවසායකත්වයේ තියෙනවා ඇඟේ තියෙන එක්කෙනාට ඕක කරන්න පුළුවන්. right? ඒකට ඕගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලන්ට මොකක් හරි දක්ෂ විෂයක් තියෙනවා. දැන් කෙනෙක් සමහරක් වෙලාවට කෙමිස්ට්‍රි වලට දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පුළුවන් මේ කෙමිකල්ස් වලින් මේ හදන මොකක් හරි නිෂ්පාදනයක් පටන් ගන්න. ක්ලීනින් ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න පුළුවන්. අපි දන්නේ නැහැ. තමන් දක්ෂ විෂයෙන් අදහසක් ගන්නේ කරගන්න. ඒ හරහා අදහස් හිතන්න. එතකොට හතරවෙනි ක්‍රමය මා සතුව කියන ඕගොල්ලෝ අහන්න ඕගොල්ලන්ගේ මා සතුව ඇති අලෙවි කළ හැකි පළපුරුද්ද දැනුම කුසලතාවයන් තියෙනවා. අන්න දැන් වාගෙන් අහන්න ඕන තමන්ගෙන් අහන්න ඕන මට තියෙන්නේ මොනවද මට මොකක් හරි පළපුරුද්දක් තියෙනවද අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවද මට මේ විකුණන්න පුළුවන් මට තියෙනවද දැනුමක් මට විශේෂ වෙච්ච දැනුමක් මම රැස් කරගත්ත දැනුමක් මට තියෙනවද මට විකුණන්න පුළුවන් මට තියෙනවද මොකක් හරි විශේෂ කුසලතාවයක් මට විකුණන්න පුළුවන් කියලා අහන්න පුළුවන් අන්න තියෙනවා නම් නියමයි එතකොට ඒක කරන්න පුළුවන් ඒක අලෙවි කරන්න පුළුවන් එහෙම මිනිස්සු ඉන්නලු මම කරන්නේත් එක්තරා විදිහක ඒ වගේ දෙයක් නේ ව්‍යවසායකත්වයේ පිළිබඳව මගේ දැනුම මගේ පළපුරුද්ද සමාජ ව්‍යවසායකත්වයේ පිළිබඳව දැනුම පළපුරුද්ද මගේ ඉගෙනීමේ කුසලතාවය කතා කිරීමේ කුසලතාවය භාෂා කුසලතාවය මම මේ අලෙවි කරනවා මේකෙදී මම නොමිලේ කරන්නේ ඒක වෙනම කතාවක් නමුත් මම බොහෝ කරන අනිකුත් අධ්‍යාපනික වැඩසටහන් වල ඒක තමයි එතනදි කරන්නේ right එතකොට මේ දැන් කල්පනා කරන්න පුළුවන් දැන් තමන් අපි දුන්න මොකක් හරි රෙස්ටෝරන්ට් එකක වැඩ කරපු එක්කෙනෙක්. හරිද? එමත් නැත්නම් ආහාර මේ සූපවේදයේ පැත්තේ කවුරු වැඩ කරපු එක්කෙනෙක්. එයාට පුළුවන් කල්පනා කරලා බලන්න ඒකට කිසිම සම්බන්ධයක් නැති ශාස්ත්‍රයක් එක්ක. අපි දුමු බැංකු ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ කරලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. දැන් තමන් දැන් බොහෝ වෙලාවට අපි විවිධ රැකියා කරලා තියෙනවානේ. දැන් අපේ ජීවිතේ එතකොට ඒ රැකියාවල ඒ අත්දැකීම් මේ පළපුරුදු එකතු කරන්න පුළුවන්ද? මෑෂ් අප් කියලා අපි කියන්නේ ඒව එකතු කරන්න පුළුවන්ද? මේ අන්රිලේටඩ් දේවල් එකිනෙකට සම්බන්ධයක් නැති දේවල් එකතු කරාම තමයි අලුත් දේවල් හැදෙන්නේ. ඉනෝවේෂන් නව්‍යකරණය සිදු වෙන්නේ එහෙමනේ. එකිනෙකට වෙනස් දේවල් එකතු කරා. එහෙම හිතන්න පුළුවන්. ඊළඟ ටිකට යන්න කලින් මට කියන්න ඕන එකක් තමයි දැන් මේ මෙතන ඉන්නවා සාමාන්‍යයෙන් තාම තරුණ වයසේ අය ඉඳලා මම දැන් අවුරුදු 60 පැනපු අයත් මෙතන ඉන්නවා. හරිද? ඒක ගැන මම ඊටාම සතුටු වෙනවා. මම ඔබ සියලු දෙනාට විවිධ වයස් කාණ්ඩවල අය එකතු වීම පිළිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඇයි මේ මිත්‍යා මතයක් තියෙනවා මේ වයස. ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න කාලයක් තියෙනවා වයසක් තියෙනවා. ඒ කාලේ තමයි කරන්න ඕන කියලා අපේ සමාජයේ මතයක් තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යාවක්. ලෝකේ පුරාම සහ ලංකාව පුරාමත් ව්‍යවසායකයෝ අරගෙන බැලුවම හැම වයසකම ව්‍යාපාර ආරම්භ කරපුව හැම වයසකම ව්‍යාපාර බිඳ වැටිච්ච හැම වයසකම අතිසාර්ථකත්වයටපත් වෙච්ච ව්‍යවසායකයෝ ඉන්නවා. අවුරුදු 18 19 පටන් අරගත්ත අය ඉඳලා අවුරුදු 20 ගණන් වල අයත් පටන් අරගෙන තියෙනවා 30 ගණන් වලත් පටන් අරගෙන තියෙනවා 40 ගණන් වලත් පටන් අරගෙන තියෙනවා 50 ගණන් වලත් පටන් අරගෙන තියෙනවා 60 ගණන් වලත් පටන් අරගෙන තියෙනවා. ඔය සුප්‍රසිද්ධ අපි නිතරම කියන කර්නල් සැන්ඩර්ස් මේ පටන් ගත්තේ අවුරුදු 60 දී. ඒ වගේ. වයස කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි අමතක කර දැමිය යුතු එකක්. වයස කියන්නේ වයස මෙහෙමයි. වය කියන්නේ වැය වෙනවා. ඒක නවත්තන්න බෑ. ඉපදුනොත් වැය වෙනවා. ජරාවටපත් වෙනවා තමයි වැය වෙනවා. ඒක නවත්තන්න බෑනේ. උපන් මොහොතේ ඉඳලා අපි වැය වෙනවා. හරිද? වයසට යනවා. හැබැයි ඔය මේ
මේ ඕකට අපි ඉලක්කමක් දාගන්න ඕනේ. අපි ඉලක්කමක් දාගන්නවා. අපේ වයස මෙච්චරයි කියලා අපි කියනවා. ඒක නම් කිසිම තේරුමක් නැති සංකල්පයක්. ඒක අපි හදාගත්ත ආබිට්‍රරි සංකල්පයක්. හරිද? ආබිට්‍රරි සංකල්පයක්. ඒ අංකයකින් අපිට කියන්න බෑ මේ පුද්ගලයා පිළිබඳව අපිට කියන්න බෑ. ඊටාම තරුණ කෙනෙක් ඉන්න පුළුවන්. තා විශාල පළපුරුද්දක් තියෙනවා. තාම වයස්ගත කෙනෙක් ඉන්න පුළුවන්. එච්චර පළපුරුද්දක් නැති බොළඳ කෙනෙක් ඉන්න පුළුවන්. right? Yes, Kanchana, very good. Disabilities are also not barriers. ඒ කියන්නේ මේ විවිධ මේ ශාරීරික ඔය disability කියන වචනේ ඇත්තටම මේ අපි සමහරක් අය කියනවනේ ඒක පාවිච්චි කරන්නත් එපා කියලා. සමහරව කියනවා differently able කියලා පාවිච්චි. මේ හැමෝගෙම ඉතින් මොනවා හරි disability එකක් තියෙනවනේ දැන්. මේ මොනවා හරි disability එකක් තියෙනවා. අපි කොන්දේ අමාරුවක් හරි තියෙනවා. හරියට වැඩ කරන්න බැරි මොකක් හරි එකක් තියෙනවනේ. සමහරක් අයට වැඩිපුර තියෙනවා. සමහරක් අයට අඩුවෙන් තියෙනවා. disability ඒවා අදාළ නැහැ. ඔය ඉලක්කම් අංක අදාළම නැහැ. ඒවා බොරු කතා. ඒවා අපි හදාගත්ත ඒවා. මම නම් මගේ මේ Facebook එකෙත් මගේ උපන්දිනය මේ පෙන්වන්නේ නැහැ. කවුරුවත් මට විශ් කරන්නේ නැහැනේ. ඔය බොරු වැඩක් නේ මේ තමන් ඒත් එක්ක ගත්ත පින්තූරේ දාලා විශ් කරනවා. මොන බොරු වැඩක්ද ඒ කෙලින්ම කතා කරලා විශ් කරා නෑ ඉවරයිනේ. මේ අනිත් මිනිසුන්ට පෙන්නනවා මේ තමන් මම මෙයාව දන්නවා කියලා. මමත් ඔය ඉස්සර කාලේ ඔය කරලා තියෙනවා. හරි ලැජ්ජා සහගතයි. ඒක තේරුම් ගත්තට පස්සේ ඉතින් කරන්නේ නැහැ. හරි. බොරු වැඩ විහිළු. Facebook එකටත් මරු ආතල්. ඒ ඉතින් අපි Facebook එකේ කාලය ගත කරනවානේ ඕවා කරක. right. ඒ අංකේ වැඩක් නැහැ. අංකේ අමතක කරන්න. ඕන වයසක කෙනෙක් ඔබ මොන වයසද ඔබ ඉන්නේ? ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. දැන් තමයි පටන් ගන්න වෙලාව. දැන් තමයි හොඳම වෙලාව. බුදුහාමුදුරුවෝ කිව්වා වගේ now is the time. හරි. තව බලමු. තව ක්‍රම. වෙනත් ව්‍යාපාරයක් හරි නිෂ්පාදනයක් හරි දැකලා ඔයාට හිතුණා නම් අඩේ මට මේක මීට වැඩිය හොඳට කරන්න පුළුවන්. ඈ මේක මට මේ මොකද්ද මෙහා මේ කරන විදිය. දැන් මොකක් හරි අපි තුමු මොකක් හරි කඩේකට ගියා මොකක් හරි ෂොප් එකකට ගියා මොකක් හරි භාණ්ඩයක් දැක්කා නිෂ්පාදනය කරන විදියක් දැක්කා මොකක් හරි දැක්කා. එතකොට ඔයාට හිතෙනවා මේ වෙලාවේ මොකද්ද බලන්නකෝ මෙයා මේ කරන්නේ මේක මට දුන්නා නම් මම නියමයට කරනවානේ. මට මේක නියමයට කරන්න පුළුවන්. මේක මම මෙන්න මෙහෙම කරනවානේ කියලා නිකන් ඔයාට හිතිලා ඇතිනේ මොකක් හරි වෙලාවක. අන්නේ මේ හිතිලා තියෙනවා නම් ඒක කරන්න. අන්න අයිඩියා එක. අන්න අදහස. ඔය තියෙන අදහස. ඒක කරන්න. කවුද නවත්තන්නේ? කවුද නවත්තන්නේ? නවත්තන්නේ කවුද? ඔබ කරන්නේ. ඔබ කරන්නේ අරය කරපු විදිහටම නෙමෙයිනේ කොහොමද? ඔබ කරන්නේ වෙනස් විදිහට. අරය කරපු එකම ඔබ කරනවා නම් ඉතින් වැඩක් නැහැ. එතකොට ඒක තේරුමක් නැහැ නේද? අර මිනිස්සයා ඕවත් කරන එකනේ. නිකන් ඒක ඒ විදිහටම කොප්පේ ගහලා වැඩක් නැහැ. දැන් මේක කියන්නේ අරය කරනවට වැඩිය අර නිෂ්පාදනයේට වැඩිය හොඳට නිෂ්පාදනයක් වාට කරන්න පුළුවන්. හොඳට ඒ වැඩේ කරන්න පුළුවන් නම් කරන්න. හොඳම උදාහරණයක් තමයි මේ ලංකාවේ දැනට තාම අතිසාර්ථකයි කියලා අපි ඔය කියන ලොකු ආයතනයක්. ඒ ආයතනයේ නිර්මාතෘවරයා යම් කිසි ආයතනයක වැඩ කරේ. ඔය software development company එකක වැඩ කරේ. ඒ කාලේ අපිට වැඩි මට වැඩි ඒකට වැඩි මල්ලෙක් කෙනෙක්. එයා ඒ කාලේ මුල්ම කාලේ software හදන මුල් කාලේ software company එක වැඩ කරේ. එයා කල්පනා කරා මේක වැඩ මේක මොකද්ද මේ මට අපිට මීට වැඩි හොඳට මේක කරන්න පුළුවන් කියලා එයා යාළුවෝ සෙට් එකක් එක්ක ගිහිල්ලා පටන් ගත්තා එයාගේ කම්පැනි එක. මුල් කාලේ අමාරු වුණා සෑහෙන්න. අමාරු වෙලා ඊට පස්සේ කොහොම හරි වෙන අදහස් වලට ගිහිල්ලා අන්තිමට කොහොම හරි අද වෙනකොට ආයතන බර ගානක හිමිකරුවෙක් බවට ඔහුපත් වෙලා තියෙනවා. ඒ නිසා බලන්න Tamanට කරන්න පුළුවන්ද වෙන දෙයක් වෙන එක්කෙනෙක්ට වැඩිය හොඳට. තව අදහසක් තමයි මේ මට මම මේ උදාහරණයක් මෙතන ලියාගෙන තියෙන්නේ මට අමතක වෙයි කියලා. ඔකත් එක්කම මම ඉතාම ප්‍රිය කරන මේ සමාජ ව්‍යවසායකයෙක් ඉන්නවා. මගේ මිත්‍රයෙක් මම දන්නේ අද මෙතන ඉන්නවද කියලා. මේ කුලියාපිටිය පැත්තේ ඉන්නේ. දැන් ඔය තියෙන හෙළබොජුන් කියලා සංකල්පයක් තියෙනවා. හෙළබොජුන් සංකල්පය එයා දැක්කා
එයාට ඒ සාමාන්‍යයෙන් ඔය කරන හෙළ බොදුන් එකට වැඩිය හොඳට එයාට කරන්න පුළුවන් කියලා. මොකද එයාට තිබුණා මේ ටිකක් software development මේ දැනුමකුත් එයාට තිබුණා. හරිද? software එකක් මෙයා හැදුවා මේ production එක නියමයට plan කරන්න. ගානට plan කරලා income එක ලස්සනට බෙදිලා යන විදිහට automatically බෙදිලා යන විදිහට ලස්සනට මෙයා system එක plan කරා IT පාවිච්චි කරලා. එලා මෙයා දැන් නියමයට ඒක කරනවා. ඒ තව උදාහරණයක්. තව ඒකට තවත් නව්‍යකරණ කරා පවුරටත් ආව මට මතකයි. තාම යහපත් මේ තරුණ ව්‍යවසායකයෙක්. හරි. ඒක ඊළඟට අහන්න පුළුවන්. මගේ ප්‍රදේශය, මගේ ප්‍රජාවේ, මගේ community එකේ අය මිනිස්සු මොකක් හරි නිෂ්පාදනයක් හෝ සේවාවක් මේ ඉල්ලා සිටිනවද? කියන්නේ ඒගොල්ලෝ ඉල්ලනවද නිතරම මොකක් හරි මේ right මොකක් හරි මේ නිෂ්පාදනයක් එහෙම නැත්නම් මොකක් හරි සේවාවක් නිතරම ඉල්ලන අපිට මේක නෑ අපිට මේක නෑ කියලා නිතරම ඉල්ලනවද කියලා අහන්න පුළුවන්. right එහෙම අදහසක් තියෙනවා නම් ඔන්න ඒක පටන් ගන්න පුළුවන්. මම දන්න එක මේ ව්‍යවසායක මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයාගේ දියණියත් එක්ක පටන් ගත්ත මේ රබර් වලින් නැතුව රබර් කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි. නමුත් මේ ඔය පන් ගස් හන වගේ මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ පාවහන් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. හරි. අත්පවුරටත් ආවා ඒ මහත්මයා. සහ ඒ මහත්මයාගේ දියණිය. ඊටාම නිහතමානී සහ ඊටාම දක්ෂ සහ ඊටාම නිර්මාණශීලී කැපවීමෙන් වැඩ කරන මේ පවුලක්. මම හරිම මේ ගෞරව කරනවා ඒ දෙපළට. වුන් හරිම මේ හොඳ මිනිස්සු. ඉතින් මේ ඒගොල්ලෝ ඒ කරේ මොකද? දැන් අර මිනිස්සු නිතරම ඉල්ලනවා මේ අපිට ඕන මේ හරි පහසු අපිට රබර් සෙරෙප්පු දාන්න බෑ. අපි ඇලර්ජි. අපිට මේ ලෙදර් ඒව දාන්න අපි කැමති නෑ. අපිට ඕන මේ soft material එකක් ඕන. අපිට සැහැල්ලු සෙරෙප්පු දෙකක් ඕන අපිට. අන්න ඉල්ලනවා මිනිස්සු. ඉල්ලනවා. ඒගොල්ලෝ ගන්න ඉල්ලනවා. දුන්නා. හැදුවා. දුන්නා. හදලා දුන්නා. ඉතින් අහන්න ඕන මිනිස්සු මොනවද ඉල්ලන්නේ කියලා. අන්න ඒකට ඇහුම්කන් දෙන්න ඕන. ඒකට සංවේදී වෙන්න ඕන. right. තව අහන්න පුළුවන්. මගේ සමාජය, මගේ රට, මගේ ලෝකය වඩාත් හොඳ තැනක් කරන්න මොනවද කරන්න පුළුවන්? මොනවද අවශ්‍ය කරන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේව තමයි අහන්න ඕනේ ඉතින්. මේව තමයි අහන්න ඕන ප්‍රශ්න. මම දන්න එක තරුණ ඉංජිනේරු මහත්මයෙක් ඉන්නවා. මේ මහත්මයා මේ කල්පනා කරා මේ මහත්මයාට ආසාවකුත් තිබුණා මේ රටේ ශීඝ්‍රයෙන් වඳ වී යන වටිනා ශාක අපිට ආවේනික ශාක තියෙනවා. කොච්චර අපේ රට ලංකාව කියන්නේ කොච්චර සුන්දර වටින දේශයක්ද. කොච්චර ගස්වැල් තියෙනවද මේ රටේ. කොච්චර විවිධ වර්ගවල ජෛව විවිධත්වයක් තියෙනවද මේ රටේ. මේක තේරුම් ගන්න බෑ අපි ඔය දැන් මම මේ ජෛව විවිධත්වය රැක ගැනීම වෙනුවෙන් සටන් කරන මිනිස්සුන්ට අපි බනින්න ආරකයි. මොන හේතුවක් නිසා වුණත්. මේක තමයි අපේ උරුමය. ඒක තමයි අපේ වටිනාකම. සමහරක් මිනිසුන්ට නෑ කාන්තාර තියෙන්නේ. සිංගප්පූරුවේ කෘතිම වනාන්තර හදා ගන්නවා ඒක. ඒගොල්ලන්ට වනාන්තර නෑ. අපිට තියෙනවා. right? මේ මහත්මයාට ඕන වුණා අපේ මේ පැල මේ වගා කරන්න. හැබැයි මේ මහත්මයා ඉංජිනේරු තාක්ෂණය, IT තාක්ෂණයක් දන්න නිසා මේ මහත්මයා අලුත් විදියකට මොබයිල් ඇප් එකක් හදලා ඒ මහත්මයා කැමති තුරු කියලා මේ තියෙන්නේ ව්‍යාපාරයක්. ඒක පටන් ගත්තා. අත්පවුරටත් ආවේ මහත්මයා. තරුණ මහත්මයෙක්, ව්‍යවසායී මහත්මයෙක්. ඒ මහත්මයා ව්‍යාපාරය කරෙත් තව තැනක වැඩ කරන ගමන් තමයි.
මේ බොරු කතා. ඒ කියන්නේ තමන් දැන් කොහේ හරි රැකියාව කරන ගමන් බිස්නස් එකක් කරන්න බෑ. පට්ටපල් බොරු. වහන්න එපා. නෑ කරන්න. මොකක් හරි කරන්න සයිඩ් බිස්නස් එක. කවුද කියන්නේ? කරන්න. ඒක තමයි ඕන කොහොමද පටන් ගන්න අය ඕන. පටන් ගන්න ටිකක් දුර යනකොට ඔය එකපාරටම රස්සාවෙන් අස් වෙලා ඔක්කොම සල්ලි ටික මේකට දාලා කරන්න බෑනේ. ඒක බොරු කතාවක් නේ. ඒක අතාර්කික ප්‍රකාශයක්. පොඩියට පටන් ගන්න ඕන. පොඩියට පටන් ගන්න පුළුවන් තැනින් පටන් ගන්න ඕන. right පටන් ගන්න පුළුවන් තැනින් පටන් ගන්න. right ඒක ඒ වගේම මේ මට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන කෙනෙක් තමයි ඔය නවගත්තේ ගම ඉන්නවා රේණුකා කියලා අර ඩිසේබිලිටි ගැනත් කතා කරන එක මාත්මේ මේ ඉනෙන් පල්ලෙහා මේ ආබාධිත කාන්තාවක් අත්පවුරට ආව ඒ කාන්තාව තාම ධෛර්යවන්ත කාන්තාවක්. අපිට ඔක්කොම අතපය ඔක්කොම තියෙනවා. නමුත් මේ කාන්තාව ඒ අතපය වැඩ කරන්නේත් නැතුව වීල් චෙයාර් එකේ ඉඳගෙන ඒ තමන්ගේ නවගත්තේ ගම කාන්තාවන් වෙනුවෙන් රැකියා උත්පාදනය කර ගැනීමට වෙන මහන්සිය. ඒ ව්‍යාපාරය පටන් ගත්තා. ඒ ව්‍යාපාරය පටන් ගත්තා. වෙන ජොබ් කරන්න නෙමෙයි කියන්නේ රහින්. වෙන ජොබ් නෙමෙයි. ඔයා පටන් ගන්න ඔයාගේ පොඩි බිස්නස් එකක්. right? වෙන ජොබ් නෙමෙයි. බිස්නස් එකක් කරනවා කියන්නේ ජොබ් එකක් කරනවා නෙමෙයි. තමන්ගේ ව්‍යාපාරයක්. තමන්ගේ දරුවෙක් හදනවා වගේ තමන්ගේ ළමෙක් හදනවා වගේ හදන්න ඕන බිස්නස් එකක්. රස්සාවක් කරනවා වගේ කරන්න බෑ බිස්නස් එකක්. රස්සාවක් කියන්නේ වෙන කාට හරි වැඩ කරන එක. ඒක මොකක්ද? ඔය රස්සාවෙන් ඔයා ගියොත් වෙන කාව හරි ඔතනට දානවා. මේ රස්සාවල් වල කිසිම එක්කෙනෙක් මේ වැදගත් නෑ. ඔයා හෙට අයින් වුණොත් තව එක්කෙනෙක් ඔතනට එන්න ඉන්නවා. ඒ රස්සාවක් නෙවෙයි. ඊළඟට අහන්න පුළුවන් විසඳුමක් එනතෙක් බලා සිටින නිශ්චිත ගැටලුවක් තිබේද? විසඳුමක් එනතෙක් බලා සිටින්න කිසියම් ගැටලුවක් තියනවාද? ඒ කියන්නේ මේ සමාජයේ පරිසරයේ කොහේ හරි මේ ගැටලුවක් තියනවාද? මේ විසඳුමක් නැතුව, ඒ කියන්නේ කෑන කාලයක් තිස්සේ විසඳුමක් නැතුව බලාගෙන ඉන්න ගැටලුවක් තියෙනවා. බලන්න පුළුවන්. ඒ වගේම බලන්න නම් ටිකක් යන්න ඕන. ටිකක් travel කරන්න ඕන. ටිකක් ඇවිදින්න ඕන. දැන් සමහරු කල්පනා කරනවා මේ රටෙන් එළිය ගිහිල්ලා දේවල් බලන්න. නමුත් මේ රට ඇතුළේවත් ගිහිල්ලා නැහැනේ ඒගොල්ලෝ. මේ රට ඇතුළේවත් ගිහිල්ලා නැහැනේ යන්න ඕන හැම තැනකටම. මේ රටේ ගිහිල්ලා බලන්න ඕන ඊස්ට් කෝස්ට් එකට ගිහිල්ලා බලන්න ඕන තිරිකුණාමලයට ගිහිල්ලා බලන්න ඕන ඊට උඩින් ගිහිල්ලා බලන්න ඕන යාපනයට ගිහිල්ලා බලන්න ඕන පුත්තලමේ ගිහිල්ලා බලන්න ඕන දකුණු ලකේ ගිහිල්ලා බලන්න ඕන කඳුකරේ ගිහිල්ලා බලන්න ඕන හැම තැනම ගිහිල්ලා බලන්න ඕන මේ මොනවද මේ වෙන්නේ මොනවද මේවයි තියෙන්නේ මේවයි තියෙනවද මොනවා හරි ගැටලු සෑහෙන කාලයක් තිස්සේ තියෙන ගැටලු විසඳුමක් එනකම් බලාගෙන ඉන්න ගැටලු තියෙනවා ඒකට අදහසක් වුණ එතකොට අදහසක් එන්න පුළුවන් right මේකට මට පුළුවන් විසඳුමක් දෙන්න මේකට මට පුළුවන් සොලියුෂන් එකක් දෙන්න කියලා ඔන්න අයිඩියා එකක් එන්න පුළුවන් right කෙනෙක් අහලා තිබුණා ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නා මුදල් නැතුව මුදල් ඉපැයීමට නොහැකි පුද්ගලයන්ට බොහෝ විට මුදල් තිබුණත් මුදල් ඉපැයිය නොහැකි people who won't make money who will not make money without money will usually not make money with money එතකොට කෙනෙක් අහලා තිබුණා මේ පාර පිස්සුද එරන්ද වා මේ වාගේ හිතලුද මේව කියන්නේ නෑ මේ හිතලු නෙමෙයි මේවා පොත්වල ලියලා තියෙන දේවල් මේ ව්‍යවසායකත්වයේ පිළිබඳව පොත් ලියපු මිනිස්සු ඒ පරිශන කරලා ව්‍යවසායකයන්ට කතා කරලා මේ පොත් ලියපු මිනිස්සු ලියලා තියෙන දේවල් ඒවා තමයි මම මේ කියන්නේ. ඒතකොට මේ මගේ හිතලු නෙමෙයි. හරිද? මොකද්ද මේකේ අර්ථය? මේකේ අර්ථය තමයි ඕනම ව්‍යාපාරයක් කරපු මිනිහෙක් දන්නවා. ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ 90ක් තමන්ගේ මහන්සිය. 90ක් තමන්ගේ මහන්සිය. 10ක් තමයි සල්ලි. සල්ලි මුලින් දාගත්තොත් ඔය වැඩේ කරන්නේ ලෝකයේ අති සාර්ථක වෙච්ච ව්‍යාපාර ඕන එකක් ඔයගොල්ලෝ අරගෙන බලන්න.
ඕන එකක් නෙමෙයි. මම කියන්නේ 90%කට වැඩිය අතිසාර්ථක වෙච්ච ව්‍යාපාර අරගෙන බලන්න. ඒවා පටන් අරන් තියෙන්නේ මුලින්ම ඩොලර් 100යි, ඩොලර් 200යි, ඩොලර් 300යි. එහෙම තමයි පටන් අරන් තියෙන්නේ. බොහොම සුළු මුදලකින් පටන් අරන් තියෙන්නේ. ගෑරේජ් එකේ පටන් අරන් තියෙන්නේ. මොකටද අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපිට ලොකු සල්ලියක් තිබුණොත් අපි මොකද කරන්නේ? බොහෝ වෙලාවට වෙන්නේ මොකද දන්නවද? ගොඩාක් සල්ලියක් මේ මුලින්ම තිබුණොත් වෙන්නේ අනවශ්‍ය දේවල් වලට ඒ සල්ලි වියදම් කරනවා. ලොකු ඔෆිස් එකක් ගන්නවා. ලස්සන මේස ගන්නවා. පුටු ගන්නවා. බොරු දේවල් වලට වියදම් කරනවා. ඒවා ලස්සන. ඇයි දැන් මේ පම්පෝරියනේ. ඒ කියන්නේ දැන් මොන්න මම බිස්නස් එකක් පටන් ගත්තා කියලා දැන් මුළු ලෝකෙටම පෙන්වන්න තමයි ඕන. රයිට්. තාම සත පහක් උපයලත් නැහැ. තාම ප්‍රොඩක්ට් එක මාකට් එකට දාලත් නැහැ. හැබැයි මුලින්ම හදා ගන්නවා ලොකු ඔෆිස් හදාගෙන ලොකු කොළඹ ඔෆිස් අරගෙන සල්ලි ටික ඉවරයි. සල්ලි ටික ඉවරයි. පාටි දාලා යාළුවොත් එක්ක ඇවිල්ලා වරෙන් මචං යන්න කියලා ෆ්‍රයිඩේ නයිට් කියලා ගාලා දැන් තාම ව්‍යාපාර දැන් අර සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ ඒක එතනට එන්න සෑහෙන කාලයක් කටුව කෑවා. දැන් මේගොල්ලෝ මුලින්ම සල්ලි ටික අරගෙන ඒ සල්ලි ටික ඉස්සෙල්ලාම පෝස්ට් දාලා වියදම් කරගන්නවා මාස 2 3 4 ව්‍යාපාරයට යොදවන්න සල්ලි නෑ අන්තිමට ණය වෙලා. අන්තිමට ව්‍යාපාරයක් වැහිලා. කොහොමත් ලෝකේ පටන් ගන්න ව්‍යාපාර 75කට වැඩිය පළවෙනි අවුරුදු දෙකේ වැහෙනවා. ඒක තමයි යථාර්ථය. ඒකට මුහුණ දෙන්න ඕන. ඒ වැහුණා වගේ මේගොල්ලෝ නැවත පටන් ගන්නවා. ඒක තමයි අනිත් යථාර්ථය. right? ඒක නිසා තමයි කියන්නේ මුදල් නැතිව මුදල් ලිපීමට නොහැකි පුද්ගලයන්ට බොහෝ විට මුදල් තිබුණත් මුදල් ලිපෙයිය නොහැකි එක. මුදල් නැති වුණාම මොකද කරන්නේ? බලනවා කොහොම හරි තියෙන මුදලෙන් ගේම ගහන්න බලනවනේ එතකොට. බොහොම අර පිරිමැස්මෙන් අවශ්‍ය දෙයට විතරයි වියදම් කරන්නේ. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. මොකද තියෙන එකෙන් හැබැයි මේක කරගන්න. ඕකට අපි කියනවා lean startup කියලා ඉංග්‍රීසියෙන්. lean startup. හීනියට පටන් ගන්න. ඒක ගැන අපිට වෙනම වර්ක්ෂොප් කරන්න පුළුවන් කොහොමද lean startup model එක කරන්නේ minimum viable product එකක් හදන්නේ කොහොමද? ඒවා වෙනම අපිට ඒවෙදි ලොකු workshops. right? ඒක අපිට උගන්වන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නැවතත් මම කියන්නේ කැපිටල් එක කියලා ඔයගොල්ලෝ හිතුවොත් ඔය කැපිටල් එක ලැබෙන්නේ නැහැ. කැපිටල් එක මොකටද ඇයි වෙන මිනිහෙක් ඇයි සල්ලි තියෙන මිනිහෙක් ඇයි මොකටද ඔයගොල්ලන්ට ඒ සල්ලි දෙන්නේ? මොකටද ඒ සල්ලි දෙන්නේ? ඒ සල්ලි දෙන්න නම් ඕගොල්ලෝ එයාට පෙන්වන්න ඕන එයාට ඒකට ආසාවක් ඇති කරන්න පුළුවන් වෙන්න බෑ. එයාට ඕගොල්ලෝ ගැන විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වෙන්න බෑ. එයාට හිතෙන්න ඕනනේ මේක දෙන්න තුන් දෙනා එකතු වෙලා මේක නියම බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා. එහෙම එයාට දැනෙන්නේ නැත්තම් මොකටද එයා අමාරුවෙන් හම්බ කරපු සල්ලි වාට දෙන්නේ බිස්නස් එකක් කරන්න. එහෙම දෙන්නේ නැහැ කවුරුවත් දෙන්නේ නැහැ මේ ලෝකේ. මම බ්‍රිතාන්‍ය කවුන්සිලේ අවුරුදු 7මාරක් වැඩ කරා. මම මේ ලෝකෙ ගිහිල්ලා තියෙනවා. මම ව්‍යවසායකත්වයේම තමයි මේ ප්‍රවර්ධනය කරේ. මේ මුළු කාලය පුරාම UK විශ්වවිද්‍යාලවල හැමතැනම ගිහිල්ලා තියෙනවා. මේ නූතන ව්‍යවසායකත්ව දැනුම පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා මේ ලෝකයේ වෙන විදිහ. ප්‍රායෝගිකව දැකලා තියෙනවා. වර්ජින් වල ඉඳලා හැම තැනකටම ගිහිල්ලා තියෙනවා. මේ දැනුමෙන් තමයි මේ කියන්නේ. කිසි ඕගොල්ලොත් හොයලා බලන්න. මම කියනවට විශ්වාස කරන්න එපා. ඕගොල්ලොත් සර්ච් කරලා බලන්න. එහෙම දෙන්නේ නැහැ කවුරුවත්. වෙන්චර් කැපිටල්ලා අද කාලේ ඉන්වෙස්ට් කරන්නේ එක්ක high end technology products වල එහෙමත් නැත්නම් biotechnology වගේ products වල. අනිත් ඒවාට වෙන්චර් කැපිටල්ලා ඉන්වෙස්ට් කරන්නේ නැහැ. එහෙම උනන්දුවක් නැහැ ඒගොල්ලන්ට. එහෙම දෙන්නේ නැහැ. කවුද සල්ලි දෙන්නේ මුලින්ම? එතකොට ආන ඉතින් එරන්ද ඔයාම කියන කොහෙන්ද අපි අඩුම ගානේ රුපියල් ලක්ෂයක් ලක්ෂ 5ක් ලක්ෂ 10ක්වත් කොහෙන්ද හොයාගන්නේ? හොයාගන්න මුලින්ම ඉල්ලන්න ඕන තමන්ගේ නෑදෑයන්ගේ. තමන්ගේ නෑදෑයෝ තමයි තමන්ට උදව් කරන්න ඉන්නේ. දැන් තමන්ගේ නෑදෑයෝවත් තමන්ට උදව් කරන්නේ නැත්තම් පිටමිනිහෙක් තමන්ට උදව් කරන්නේ නැහැනේ කොහොමද? මේ ඔබ හොඳට බැලුවොත් ඔය ලෝකේ මේ සාර්ථක වෙච්ච ව්‍යවසායකයන්ගේ කතා අහලා බැලුවොත් ඒ කියන්නේ ජනප්‍රිය අය වගේම අනෙකුත් අයගේ කතා අහලා බැලුවොත් ඒගොල්ලන්ට මුලින් උදව් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පවුලේ අය. සමහරක් වෙලාවට දෙමව්පියෝ. සමහරක් වෙලාවට නැන්දා, මාමා, බාප්පා, සහෝදරයෝ, වැඩිමහල් සහෝදරයෙක් තමයි දෙන්නේ මුදලක්.
මල්ලි මං ඔයාට එවන්නම් මේ ගාන මාසෙට. ඔයා ඒකෙන් යැපිලා කොහොම හරි බිස්නස් එක කරන්න. මල්ලි ඔයාට මම මේක දෙන්නම්. ඔයා මේකෙන් මේ මැෂින් එක අරගෙන මේක කරන්න. හැබැයි ඉතින් ඕගොල්ලෝ ඒකට එයාට ඉදිරිපත් කරන්න ඕන. මාමේ මම මෙන්න මෙහෙම වැඩක් කරන්න යන්නේ. මෙන්න මගේ ප්ලෑන් එක. මේක තමයි මේකෙන් මට මේ සල්ලි ටික උපයන්න පුළුවන්. මට මාමට මේක නැවත මෙහෙම ගෙවන්න පුළුවන්. එහෙම ඉතින් කතා කරන්න ඕන. එහෙම ඉල්ලන්න ඕන. දැන් අපේ තියෙනවා ටිකක් අර මේ ලැජ්ජාවකුත් තියෙනවා. අපේ අය කියන ආඩම්බරයක් තියෙනවානේ. පවුලේ මිනිස්සුන්ට අපි සෙකන්ඩ් වෙන්නේ නැහැ. ඕ ඉරිසියාකාරයෝ අපිට උදව් කරයිද ඒගොල්ලෝ? එහෙම තියෙනවනේ අපේ නිකන් හරි නිකන් මාන්නයක් තියෙනවනේ අපි. එහෙම බෑ මේ බිස්නස් කරන්න. ඔය ව්‍යවසායකයෝ කවුරුත් එහෙම නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම උදව් ගන්නවාමයි. මම මේ අර මුලින් පෙන්වුවේ බොහෝ අයගෙන් උදව් ගන්නවාමයි. උදව් වලින්ම තමයි ඔය කට්ටිය දියුණු වෙලා තියෙන්නේ. අද මේ ලංකාවේ වුණත් ඔය දියුණුයි කියන්නේ අති ධනවතුන් කියලා ඉන්න අය ඉන්නව නේද? ඒගොල්ලෝ කාගෙන් හරි උදව් අරගෙන තියෙනවා. එක්කෙනෙක්ගෙන් නෙමෙයි බොහෝ අයගෙන් උදව් අරගෙන තියෙනවා. නැතුව දියුණු වෙන්න බෑ. තනියම කරන්න බෑ කිසිම දෙයක්. උදව් ඕන මිනිස්සුන්ගේ. තමන්ගේ පවුලෙන් ඉස්සෙල්ලා ඉල්ල ගන්න උදව්. ඕගොල්ලෝ කියන්නේ අපේ රටේ විතරක් කරන එක නෙමෙයි මම මේ කියන්නේ ඇමරිකාවේ ඔය සිලිකන් වැලි කියලා තියෙන තැනේ මේ ඒ තරුණයන් ස්ටාර්ට්අප්ස් පටන් ගන්නකොට තමන්ගේ පවුලෙන් තමයි මුලින් ආයෝජනයක් ගන්න. සීඩ් කැපිටල් එක කියලා අපි කියනවා. මුලින්ම හම්බ වෙන සල්ලි. ඊට පස්සේ තමයි ප්‍රොඩක්ට් එක හදලා මාකට් එකට දාලා යූසර් බේස් එකක් හදාගෙන වෙබ්සයිට් හදලා ප්‍රොමෝට් කරලා ඔන්න මාකට් එක කියන්නේ මාකට් ටෙස්ටිං එක කරාට පස්සේ ගෙනියනවා ඒක ෆන්ඩින් වලට. ඔන්න ඊට පස්සේ ගෙනියනවා බිස්නස් ප්ලෑන් එක හදලා පෙන්නනවා මේ බලන්න අපි මෙච්චරක් කරලා දිනවා අපිට මෙච්චර ලොකු මාකට් එකක් ඉන්නවා අපි මෙච්චර ආදායමක් මේ වගේ කෙටි කාලෙකින් අපි උපයලා දිනවා. අන්න එතකොට ඉන්නවා මිනිස්සු සල්ලි දෙන්න ඕන තරම්. එතකොට අපිට සීරීස් A සීරීස් B කිය අපි ඊට පස්සේ මිලියන ගණන් හම්බ කරන්නේ එහෙමයි. ඉස්සෙල්ලා මේක අපි පෙන්නන්න ඕන මේ මිනිස්සුන්ට. මේක කරන්න පුළුවන් කියලා. ඒක කරන හැටිත් වෙනම අපි ඉතින් ඉගෙන ගන්නවා. හරිද? ඒකත් ඉදිරියේදී ඔන්න අපිට වැඩමුළු හැටියට කරන්න පුළුවන්. හරි අන්තිම ක්‍රම 3. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මගේ රැකියාවට මේ 9 කියන්න බැරි වුණානේ. 9 වෙනි පොයින්ට් එක අපි පොඩ්ඩක් මේ එකකින් පැයට පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක ඔන්න මම දැම්මම කිව්වා. මම දැඩිව විශ්වාස කරන නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙළඳ පොලේ තිබේද? එහෙනම් මම තාම දැඩිව විශ්වාස කරන ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් මාකට් එකේ තියෙනවා. ඒක තමන්ට කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරලා ඒක තමන්ට ඊට වැඩි හොඳට කරන්න පුළුවන්. මම හොඳම උදාහරණයක් මේ උදාහරණ ගොඩක් තියෙනවා. නමුත් මම මේ කල්පනා කරා මේ අපි හැමෝටම කිට්ටු උදාහරණ කියන්න. දැන් මේ සිංහල බෙහෙත් බඩු කඩ තියෙනවනේ. මම නම් සිංහල වෛද්‍ය ක්‍රමය දැඩිව විශ්වාස කරන එක්කෙනෙක්. දැඩිව කියන්නේ අන්තවාදීව නෙමෙයි. නමුත් මම ඒක විශ්වාස කරන එක්කෙනෙක්. විද්‍යාත්මකව මම ඒක විශ්වාස කරන එක්කෙනෙක්. ඒකට මට හේතු තියෙනවා. දැන් මම සිංහල බෙහෙත් ගන්නවා. දැන් අපේ සිංහල බෙහෙත් බඩු කඩවලට ගියාම මොකද තත්ත්වය? අයියෝ දෙයා මේක කාට්ට කලවරයි පොඩි දූවිලි වැදිලා කිසිම පිළිවෙලක් නැහැ. අරහෙත් බෙහෙත් මෙහෙත් බෙහෙත් බිමත් දාගෙන පෑගෙනවා. බකන් නිලාගෙන ඉන්නේ, බුම්මගෙන ඉන්නේ, හිනාවක් නැහැ. මෙලෝ රහක් නැහැනේ මේ ගොඩක් සිංහල බෙහෙත් කඩවල. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒ අර පරණ පරම්පරාවේ ඇති බිස්නස් කරපු ඇති. සමහරක් කඩත් එහෙම. නමුත් මම දන්නවා දැන් මේ අපේ මේ ගෙවල් පැත්තේ ප්‍රධාන පාරේ නුවර පාරේ පටන් ගත්තා සිංහල බෙහෙත් බඩු කඩයක්. එම ලස්සනට පටන් අරන් තියෙනවා. ලස්සනට සුදු පාට රැක්ස් දාලා මේ ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන්. ගමන්ට බලන්න පුළුවන් මේකේ තියෙන්නේ මොනවද කියලා. රයිට්. එතකොට මේ වෙළඳ මහත්මයා හරිම සුහදශීලී ඒවා ගැන කියලා දෙනවා. හැමෙට කරනවා වැඩේ. බලාගෙන ඉන්නකොට දියුණු වෙනවා. කොයි වෙලාවෙ බැලුවත් වාහන 3-4ක් ඒක ඉස්සරහා පාක් කරලා වැඩේ යනවා නියමෙට. වැඩේ යනවා නියමෙට යනවා. අන්න ඒක තමයි. දැඩිව එයා විශ්වාස කරනවානේ ඒක. එයා විශ්වාස කරන නිසා එයා ඒ විශ්වාසයෙන් ඒ වැඩේ කරනවා. රයිට්. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් එහෙම එකක් මගේ තියෙනවා.
එහෙම මොකක් හරි මම දැඩිව විශ්වාස කරන නිෂ්පාදනයක් තියනවාද වෙළඳ පොලේ? right 10 වෙනි ක්‍රමය වුණ මගේ රැකියාවට සම්බන්ධ පුද්ගලයන් එහෙමත් නැත්නම් කස්ටමර්ස්ලා පාරිභෝගිකයන් වැඩිපුරම පැමිණිලි කරන්නේ මොනවා ගැනද? දැන් ඔයගොල්ලෝ රැකියාවක් කරනවා නම් ඔය බැංකුවක වෙන්න පුළුවන්, රජයේ ආයතනයක වෙන්න පුළුවන්, වෙනත් පෞද්ගලික ආයතනයක වෙන්න පුළුවන්, සිකියුරිටි ෆර්ම් එකක වෙන්න පුළුවන්, මන් දන්නේ රයිට් රෙස්ටොරන්ට් එකක වෙන්න පුළුවන් ඕන තැනක. පිට රටක වෙනවා කොහේ රැකියාව කරන තැන ඔයාගොල්ලන්ගේ අනෙකුත් සේවකයෝ කම්ප්ලේන් කරනවානේ. මැසිවිලි කියනවානේ, පැමිණිලි කරනවානේ මේක හරියන්නේ නැහැ, මේක මේ බලන්නකො මේක එන ලෙඩක් නේ, මේක වෙන්නේ නැහනේ, මේක මේම කිය නිතරම කියනවානේ. ඒ පාරිභෝගිකයොත් නිතරම මැසිවිලි නගනවානේ. පාරිභෝගිකයෝ කියනවා දැන් මට එක මේ මහත්මයක් මේ පිටරට ඉන්න මහත්මයක් එක්සත් රාජධානී UK වල ඉන්න මහත්මයක් මට කියනවා එහෙ තියෙන මහජන බැංකුවේ ශාඛාවක් මොකක් හරි ඇති රයිට් මහජන බැංකුව මොකක් හරි කොහමද අපේ රටේ බැංකුවක් බැංකු නම ඕනේ නැහැ නම කිව්වා කියලා ඊට පස්සේ මට ප්‍රශ්නයක් දායිනේ මම දන්නේ කොහොම හරි එහෙ තියෙන අපේ ශ්‍රී ලංකාවේ බැංකුවේ ශාඛාවක් මට දැන් මේ පාරිභෝගිකයා කියනවා කිසිම වැඩක් නැහැ ඒ කියන්නේ පාරිභෝගිකයා ගියාම මුදල් මෙහෙට එවන්න ගියාම කිසිම සුවදශීලීත්වයක් නැහැ හරියට ප්‍රශ්න දානවා කිසිම කරදරේ වැඩි කියලා ඔන්න මැසිවිලි නම් මැසිවිලි කම්ප්ලේන්ට්ස් දැන් මේ කම්ප්ලේන්ට්ස් කියන්නේ ව්‍යවසායකයට නියමයි ව්‍යවසායකයා රයිට් කම්ප්ලේන්ට්ස් කියන්නේ කියලා ඔක්කොම අහගන්නවා මොකද කම්ප්ලේන් එකට විසඳුමක් දෙන්න පුළුවන් ව්‍යවසායකයට විසඳුමක් දෙන්න පුළුවන් එහෙ ඉන්නවා නම් කවුරු හරි ව්‍යවසායකයෙක් කියනවා රයිට් අපි අපේ ගාවට එන්න අපි කොච්චර සුහදශීලීද අපි කියලා අරක තියෙන ඔක්කොම නරක ටික තේරුම් අරගෙන ඒකට ප්‍රතිචාරය මෙහෙන් දෙනවා හොඳට කස්ටමර්ව පිළි අරගෙන. ඒකනේ ඇත්තටම වෙන්නේ බොහෝ තැන්වල. රයිට්. එතකොට මේ කම්ප්ලේන් කරන එකේ තියෙන වටිනාකම. මොකද මේ කම්ප්ලේන් එක අහගෙන අපිට පුළුවන් ඒකට සොලියුෂන් එකක් දෙන්න. රයිට්. අන්තිම දෙක කොහේ හරි මේ ලංකාවේ කොහේ හරි නොපිරුණු වෙළඳ පොලකට කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් අවශ්‍යද නොපිරුණු වෙළඳ පොලක් කියලා කියන්නේ underserved market එකක් underserved market එකක් ඒ කියන්නේ මේ ලංකාවේම තියෙනවා markets දැන් market එකක් කියන්නේ මොකද්ද market එකක් කියලා කියන්නේ customers ලගේ එකතුවක් buyers ලගේ එකතුවක් තමයි market එකක් කියන්නේ වෙළඳ පොලක් කියන්නේ ඒ කියන්නේ යම් කිසි භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනයක් මිලට ගන්න පිරිසකගේ එකතුවකට තමයි මාකට් එකක් කියන්නේ. වෙළඳ පොලක් කියන්නේ. හරිද? එතකොට විවිධ වෙළඳ පොළවල් තියෙනවා. මුළු ලංකාවම සමහරක් වෙලාවට වෙළඳ පොලක් හැටියට ගන්නත් පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳ පොලක් හැටියට ගන්න පුළුවන්. ඒකෙත් මහ කොළඹ වෙළඳ පොලක් හැටියට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ යකඩ බඩු මිලදී ගන්න පිරිස වෙනමම අපිට වෙළඳ පොලක් හැටියට ගන්න පුළුවන්. එතකොට සහල් මිලදී ගන්න පිරිස වෙළඳ පොලක් හැටියට අපිට ගන්න පුළුවන්. ඒ විදිහට අපිට මාකට්ස් ඩිෆයින් කරන්න පුළුවන්. ඒ මාකට්ස් ඇතුළෙත් අපිට එක එක සෙග්මන්ට්ස් ගන්න පුළුවන්. රතු කැකුළු ගන්න මාකට් එක, කීරි සම්බ ගන්න මාකට් එක. ওই විදිහට අපිට විවිධ කැටගරයිස් කරන්න පුළුවන් මේ මාකට්ස්. ඔය ලොකු කම්පනීස් වල ඔය ප්‍රොඩක්ට්ස් විකුණන අය ඕක තමයි මාකට් සෙග්මන්ට් කරලා තමයි ඒවා විකුණන්නේ. හරිද? එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මේ ලංකාවේ කොහේ හරි තියනවද මාකට් එකක්. මේ මාකට් එකේ අවශ්‍යතාවයන් සැපිරුනේ නැති අවශ්‍යතාවයන් තියෙන මාකට්ස් තියෙනවද? සෑහෙන්න තියෙනවා. කොළඹින් පොඩ්ඩක් එළියට ගිය ගමන්ම තියෙනවා මාකට්ස්. ඒ මාකට්ස් වල අවශ්‍යතාවයන් සැපිරිලා නැහැ. ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා මේ මිනිසුත් එක්ක කතා කරලා මාකට් රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන් මොනවද ඒගොල්ලන්ට ඕන. මොනවද ඒගොල්ලෝ ඉල්ලන්නේ. එතනින් අයිඩියා එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් දෙන්න. එතන. රයිට්. අවසාන කියන්නේ මේකේ අවසාන ක්‍රමය. තව ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. කිසියම් පුද්ගල හෝ කණ්ඩායම් හෝ පාරිභෝගික වර්ගයක් සමග මා වැඩිපුර සම්බන්ධද? මොකද්ද මේ කියන්නේ? උදාහරණයක් තමයි මගේ මිත්‍රයෙක් ඉන්නවා මහත්මයා ලංකාවේ ත්‍රිවිල් රියදුරු මහත්වරුන්ගේ සංගමේ සමාජිකයෙක්. එතකොට මේ ත්‍රිවිල් එළවන රියදුරු මහත්මයන් සමහත්මීනුත් ඉන්නවනේ.
ඒගොල්ලන්ට ඔන්න දැන් මම සම්බන්ධයි. මම ඒකේ සමාජිකයෙක් නේ. සමහර ඉන්න සිංහ සමාජ, ඒ වගේ සමාජ තියෙනවා, සංගම් තියෙනවා. ඒවයි සමාජික. හරි. එහෙමත් නැත්නම් එහෙම නිශ්චිත සමිති සමාගම් නැතුව ඉන්නවා මේ පූසොන්ට ආස මිනිස්සු ඉන්නවා. බල්ලොන්ට ආස මිනිස්සු ඉන්නවා. නේ? ඒතර මම මොකක් හරි කණ්ඩායමක මම සමාජිකයෙක්. දැන හෝ නොදැන මම සමාජිකයෙක්. ඊට පස්සේ කල්පනා කරලා බලනවා මේ කණ්ඩායමේ මේ සෙට් එකේ මේ ගෲප් එකේ මොනවා හරි තියනවද අවශ්‍යතාවයක්? මොනවා හරි තියනවද අවශ්‍යතාවයක්? පූසොන්ට ආදරය කරන අය මේ මොනවා හරි තියනවද පොදු අවශ්‍යතාවයක්? සමහරකට පූස් කෑම වෙන්න පුළුවන්. පූසොන්ට මොකක් හරි ඇඳුමක් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. අන්න ඒක හදලා දෙන්න පුළුවන් අර කණ්ඩායම ටාගට් කරගෙන. ත්‍රිවිල් කණ්ඩායමට. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් වල ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්, සර්විස් එකක් දෙන්න පුළුවන්. එතනින් අපිට අයිඩියා එකක් ජෙනරේට් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න මම දැන් ඕගොල්ලන්ට ව්‍යාපාරයක් සඳහා හොඳ අදහසක් හොයාගන්න ක්‍රම 12ක් හඳුන්වලා දීලා තියෙනවා. හරිද? මේ ප්‍රශ්න ටික මම හිතනවා ඔයගොල්ලෝ ලියා ගන්න නැති කියලා. මේ ප්‍රශ්න ඔක්කොම ඇහුවත් කමක් නැහැ. කීපයක් ඇහුවත් කමක් නැහැ. ප්‍රශ්න දෙක තුනක් එකතු කරලා ඇහුවත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මම එක උදාහරණයක් කියන්නම් මේ අන්තිම එකට. රුසියාවේ උදාහරණයක්. රුසියාවේ එක කාන්තාවක් හිටියා. ඒ කාන්තාව මේ ටැක්සි පාවිච්චි කරන කාන්තාවක්. වැඩට යන්නේ එහෙම ටැක්සි පාවිච්චි කරන කාන්තාවක්. එතකොට ඒ කාන්තාවට තේරුණා ඇය වගේ වෙනත් කාන්තාවන් මේ ටැක්සි වල යන්න බයයි. ටැක්සි වල යන්න බයක් තියෙනවා. බොහෝ කාන්තාවන්ට. ඒ කණ්ඩායමක් නේ. එතකොට මේ කාන්තාව හිතුවා ඒ කණ්ඩායමට මම විසඳුමක් දෙන්න ඕන. මොකද්ද විසඳුම? කාන්තාවන් විසින් පදවන කාන්තාවන් පමණක් ගෙනියන ටැක්සි සර්විස් එකක් පටන් ගත්තා. පින්ක් ටැක්සිස් කියලා පටන් ගත්තා. අන්න අයිඩියා එක ආපු හැටි. එතකොට ලෝකෙ තියෙන බොඩි ෂොප් කියලා තියෙන මේ ලෝක ප්‍රසිද්ධ මේ කොස්මෙටික්ස් කම්පැනි එකක් බොඩි ෂොප්. කොහොමද බොඩි ෂොප් පටන් ගත්තේ? ඒකේ නිර්මාතෘවරිය මේ දැන් ඔය සාමාන්‍යයෙන් ඔය කොස්මෙටික්ස් ඔය මේකප් පනම්මනම් හදනකොට ඒවා මේ ටෙස්ට් කරන්නේ සත්තුන්ට දාලානේ. හරිම අමානුෂික වැඩක්. අහිංසක සත්තු හාවෝ වගේ මේ ඊටාම අහිංසක සත්තුගේ ඇඟට ඉන්ජෙක්ට් කරනවා, ඇස් වලට ගහනවා. ඒ උන්ට වද දීලා තමයි ඔය ටෙස්ට් කරන්නේ. ඔය මූණවල් වල උලා ගන්න ඔය මේකප් පනම්මනම් එහෙම තමයි හදන්නේ. හරි. මේ කාන්තාව මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇය මේ සත්ව හිංසනයට විරුද්ධ කාන්තාවක්. මමත් එහෙමනේ. මේ කාන්තාව හිතුවා මම පටන් ගන්න ඕන මේකප් හදන්න මේ ඇනිමල් ටෙස්ටිං නොකරන එකක්. පටන් ගත්ත එකක්. අද ලෝකෙම හොල්ලලා තියෙනවා. ඒ වගේ. හරි. දැන් ඉතින් මේකේ අවසානයේට අපි ඇවිල්ලා තියෙන්නේ the ability to bounce back after a setback is the single most important trait an entrepreneurial venture can possess. මොකද්ද මේ කියන්නේ? Bounce back after a setback. ඒ කියන්නේ මේ ව්‍යාපාර කරගෙන යනකොට පටන් අරගෙන මේවා කරගෙන යනකොට නොයෙකුත් අවස්ථාවල් වල බිඳ වැටීම් වෙනවා. ලෙඩ වැටෙනවා. හරි සල්ලි නැති වෙනවා. අමාරු කාල එනවාමයි. හරි මට දැන් එක ව්‍යවසායක මහත්මයෙක් කතා කරලා කියනවා. ඒ මහත්මයා මේ දවස්වල ඔක්කොම මේ අනවශ්‍ය වියදම් ඔක්කොම කපා හැරලා ඒ මහත්මයාගේ මහගෙදර ඉඳගෙන දැන් බිස්නස් එක කරගෙන යනවා. ඒම තමයි. අමාරු කාල එනවා. හැබැයි වැටෙන්න බෑ. ගේම අතාරින්න බෑ. හරිද? ආයි බවුන්ස් බෑක් වෙන්න ඕන. හරියට බෝලේ මේම ගැහුවම ආයි බෝලේ පුලා පනිනවා වගේ ආයි උඩට එන්න ඕන දුක් ගාලා. බෝලේ වතුර යට තද කරගෙන ඉතියම කොහොම හරි නැවත උඩට මතුවෙනවා වගේ දුක් ගාලා ආයි උඩට මතුවෙන්නේ. right? අන්න ඒක තමයි ව්‍යවසායකයෙක්ගේ තියෙන තාම වැදගත් ලක්ෂණය. රිචඩ් බ්‍රැන්සන් මේක කියන්නේ. රිචඩ් බ්‍රැන්සන් ළඟදී අභ්‍යවකාශයට ගියානේ මිනිහම හදාගත්ත රොකට් එකකින්. හරි. ඒ වගේ. ඉතින්
මේ මනුස්සයා යම් කිසි දෙයක් දන්න නිසානේ කියලා තියෙන්නේ. අවසාන වශයෙන් මට කියන්න ඕන මේකයි. අවසාන මම මේකෙන් ඉවර කරනවා. Facebook එකේ හරි මම මේක ඉතින් මේ විනෝදයටත් එක්ක මේ Facebook එකේ කියලා තියන්නේ. නමුත් Facebook එකේ උන් කියන කතා අහන්නේ නැතුව ඕගොල්ලෝ හරියට මාකට් රිසර්ච් එක කරන්න. මේක තමයි ව්‍යවසායකයෝ සාර්ථක ව්‍යවසායකයෝ කරන වැඩේ. මේ එක එක අය කියන එරන්ද ගිනිගේ කිව්ව නිසාවත් ගෝඨාභය රාජපක්ෂ දේශීය මොකක් හරි කරන්න ගියපු නිසාවත් වෙන කවුරු හරි මොකක් හරි කරන්න ගියපු නිසාවත් මේ බිස්නස් කරන්නේ නැහැ. හරිද? Tamanටම අයිඩියා එක ආවත් Taman මාකට් රිසර්ච් එක කරන්න ඕන. මාකට් රිසර්ච් එක කරලා තමයි Taman තීරුම් ගන්න ඕන මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට මේ මහා ලොකු සල්ලි වියදම් කරගෙන කරන්න ඕනේ නැහැ මාකට් රිසර්ච්. ඒක කරන ක්‍රමයක් තියෙනවා. අද කාලේ ඒක හරි ලේසියෙන් කරන්න පුළුවන්. අනිත් එක Facebook එකේ කියයි අපෝ ඔක හරියන්නේ නැහැ. ඔක දැන් ආණ්ඩුව ඔක අනිත් පැත්තට වෙනස් කරනවා. අනිත් පැත්තට මේක කරනවා. ඔක හරියන්නේ නැහැ. එහෙම කියයි. හරිද? ඒක සමහර හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක අපි හරියට ඒක හරිද කියලා අපි ටෙස්ට් කරන්න ඕන මාකට් එකේ. අපි ටෙස්ට් කරලා බලන්න ඕන. Facebook එකේ අපිට ඉතින් ඕන දෙයක් ඔය කියන්න පුළුවන් නේ. ඉතින් ඒක අපේ සමාජ මාධ්‍යයක්. ඒක අපි අදහස් වමාරු කරගන්න තැන. ඒකෙත් අපිට මාකට් රිසර්ච් කරන්න පුළුවන්. රයිට්? ඒක අපිට බලන්න පුළුවන්. අනිත් ඒකේ ෆේක් accounts ගොඩක් තියෙනවා. ඒක එච්චර හොඳම තැනකුත් නෙමෙයි ඔය කරන්නේ. ඇත්තටම මාකට් එකේ රිසර්ච් එක කරලා බලන්න. එහෙනම් ඔන්න මගේ පාඩම අවසానයි. ධර්මය ඔබට මඟ වේවා. බොහොම ස්තුතියි ඔයගලන්ගේ සියලුම ප්‍රතිචාරවලට. එහෙනම් තව ඉතින් ඔයගලන්ගේ අදහස් සහ යෝජනා දිගටම සංවාදයේ ගෙනියන්න Facebook එකේ මේ දැනුම අනිත් අයට බෙදන්න. ඒක තමයි ඔයගොල්ලෝ මට කරන්න පුළුවන් ප්‍රත්‍යුපකාරය. රයිට්? මගෙන් ඔයගලන්ට යම් කිසි දෙයක් ලැබුණා නම් ඒක තව අයට දෙන්න. එහෙනම් ඒ පණිවිඩයත් එක්ක අද පාඩම මෙතකින් නිමයි. මම එරන්ද ගිනිගේ ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා. අයබෝන්.